හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 සැප්තැම්බර් මාසයේ 6 අපි මේ රැස්ලා ඉන්නේ ප ဋ ාණ ධම්ම සභාව මගින් පවත්වන අභිධම්මාචාර්ය උපාධි පාඨමාලාවේ දෙවන වසර සඳහා වන දේශන මාලාවලින් අද දවසට නියමිත පාඩම කරගෙන යන්නට අපි පළමුවෙන් තෙරුවන් නමස්කාර කරලා ඉඳිමු. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස විචිත්තමති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචබ්බන්නරන්සියෝ නීලපීතාරත්ත සේතා මංජිට්ඨාච පබස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංඝනං සෙට්ඨං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි. අද දවසෙත් අපිට කතා කරන්නට තියෙන්නේ අභිධර්ම දුක මාතිකා යටතේ මහාන්තර දුකය ගැන. අපි මේ මහාන්තර දුකය ගැන ගිය සෙනසුරාදා එක වටයක් කතා කළා. එහිදී අපි සියලුම දුක කොටස් ටික ඉවර කරගන්න බැරි වුණ නිසා අපි අද එහි ඉතුරු වෙච්ච ටික ඉස්සරලා ඉවර කරලා ඉඳිමු. දුක මාතිකා අභිධර්ම දුක මාතිකා පරිච්ඡේද 13 යටතේ අපි දැන් කතා කරමින් ඉන්නේ 10 වෙනි පරිච්ඡේදය. ඒක මහාන්තර දුක හැටියට තමයි නම් කරලා තියෙන්නේ. දුක කියලා එතන කිව්වේ අර ගොච්චක විදිහට නෙමෙයි එකට ඈඳුනේ නැති විවිධ පද එතෙන්ට අරගෙන තියෙන්නට පුළුවන්. ඒකේ දුකයෝ 14ක් ඉන්නවා පද වශයෙන් 28යි කියලා අපි මතක් කළා. මේ මොනවද මේ මහාන්තර දුකේ තියෙන පද 14 කියලා බැලුවා නම් ආරම්මනා ධම්මා වලින් පටන් අරගෙන උපාදින්නා ධම්මා කියන තන් එනකන් ඒ දුකයෝ 14ක් තියෙනවා. එහෙම නැත්නම් යුගල පද 14ක් එනවා. අපි ඒකේ පළවෙනි 11 චිත්ත සංසට්ඨ සමුට්ඨානු පරිවර්තිනෝ ධම්මෝ කියන තැනට එනකන් අපි ගිය සෙනසුරාදා කතා කළා. අද අපි එහෙනම් ඊතුරු පද තුන කතා කරමු. හැබැයි ඊට කලින් මේ පසුගිය සතියේ මේ සෙනසුරාදා කතා කරපු පාඩමේ මට කෙනෙක් හෝ දෙන්නෙක් ටෙලිෆෝන් එකනොත් කතා කළා. එහිදී මට තේරුණ එක දෙයක් තමයි යම් යම් තැනක පැටලිල්ලක් තියෙනවා කියලා මට තේරිච්ච දේ. ඒ අනුව වෙන්න මෙතන විශේෂයෙන් චිත්ත සමුට්ඨානා ධම්මා කියන තැන චිත්ත සමුට්ඨානා ධම්මා කියන එකේදී අපි එක පොදුවේ කැතිනික අභිධේයාර්ථ මොනවද කියලා. හරි? සමුට්ඨානා ධම්මා නෝ චිත්ත සමුට්ඨානා ධම්මානි. එනි දුකය. හරිද? ඒකේ චිත්ත සමුට්ඨානා ධම්මා වලට අපිට අභිධේයාර්ථ හැටියට ආවේ චෛතසික 52යි චිත්තද රූප 17යි. මොකද චිත්ත සමුට්ඨානා කියලා කිව්වේ සිත හේතු කොට හට ගන්නා වූ කියන අර්ථයෙනි. එහෙමනම් සිත නිසා හටගන්න ධර්ම හැටියට අපිට ගන්න පුළුවන් වෙන්නේ චෛතසික ධර්ම ටිකයි චිත්තජ රූප 17යි. ඒක තමයි මේ පදේ අභිධේයාර්ථ හැටියට අපි අහුදාගත්තේ. අපි ඒක කියවනේ ස්කන්ධ 4යි. ආයතන හැටියට බලමු මතකද කියලා ආයතන කීයද? චෛතසික 52යි චිත්තජ රූප 17යි. මෙතන ආයතන කීයක් තියෙනවද මතක් කරන්න බලන්න. ආයතන 6යි. බොහොම හොඳයි. මොනවද 6? මේක දිහා ආයතන ධම්මා ආයතන ආයතන ධාතු හැටියට 6යි. සත්‍ය හැටියට
තුනයි. මොනවද ඒ තුන? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය. හරි. දැන් එතනදී මාර්ග සත්‍ය හඳුන්වද්දී කොහොමද අපි හඳුන්වන්නේ? සතර සංප්‍රයුක්ත සම්මාදිට්ඨියාදී මාර්ගාංග එක්වරට කොහේ සංප්‍රයුක්තද? නෑ මාර්ගාංග 8. මාර්ග සම්ප්‍රයුක්ත. සතර මාර්ග සංප්‍රයුක්ත. මාර්ගසිත සතරේනේ අපි අරගන්න. මේ චෛතසික 52යි කියලා කිව්වහම මේ චෛතසික 52 සිත 89ටම කිව්වත් අදාළයි. එහෙම නැත්නම් අපි 121 විදිහට කිව්වනම් 121 ගත්තත් මෙතන අදාළයිනේ. ඒ පදනමින් කතා කරද්දී අපිට මෙතන අරගත්ත හැකි මාර්ග සිත් හතරෙහි යෙදෙන මාර්ගාංග 8 දෙනා මාර්ග සත්‍යයි කියලා. ඒක හරි. දැන් එහෙම ගනිද්දිම සත්‍ය විනිර්මුක්ත ධර්ම කියලා ගන්න අවශ්‍ය නැතිද? මොකද අදහස? ගන්න ඕනේ ඵලචිත්තසික. ඇයි එතකොට මාර්ග චෛතසික ටික ඔව් මාර්ගයේ ඉතුරු ටික. කීයක් ඉන්නවද? 29යි. 20? අන්න කටපාඩමින් කියනවා 28යි. 28යි. හරිද? එහෙනම් එතන අපිට දැන් මේ ඒක ඒ විදිහට ගත්තේ මෙම චෛතසික 52 කිව්වහම ඒ චෛතසික 52 සියලුම සිත්වලට ඉතින් අනුගතයිනේ. එහෙමනම් මෙතන මාර්ග සත්‍ය කියලා අපි මාර්ග සිත් 4 කියදින චෛතසික ගත්තා වගේම එහෙමනම් ඒ එක්කම හිතන්න ඕනේ සිත මෙතන නැති වුණත් එහෙමනම් එතන අපිට අනිත් අතිරික්ත මාර්ග චිත්තෝත්පාද 28ක් කියලා කිව්වට කමක් නැහැ. ඒ වගේම ඒතර ඵලචිත්තෝත්පාද කීයද? චෛතසික ටික කීයද? 36යි. 36යි. ඒක වරදක් නැහැ. ඒ අනුව ඒකේ විදිහට ලිව්වට වරදක් නැහැ. හරි? චිත්තෝත්පාද කියලා කියන්න බෑනේ. නෑ චිත්තෝත්පාදම නෙමෙයිනේ අතිරික්ත චිත්තෝත්පාදනේ චිත්තෝත්පාදයෙන් ඉතුරු ටිකනේ. හරිද? එතකොට මේ පැත්ත උන්න දැන්. ඒක හරිද? හරි. ඒක හැබැයි ලියද්දි පැහැදිලිව ලියන්න ඕනේ මාර්ගසිටවල යෙදෙන ඉතිරි චෛතසික කියලා. හරි? එහෙම නැත්නම් මාර්ගසිටවල යෙදිය හැකි ඉතුරු චෛතසික කියලා ඒ ටික පෙන්නත හැකි ඵලසිටවල යෙදිය හැකි ඕනනම් ඒ විදිහට ලිව්වත් කමක් නැහැ. ඊළඟට දෙවෙනි පදයේදී මේ විදිහටනේ අපි දෙයාර්ථාවේ දැන් චිත්ත සමුට්ඨානා කියලා මේ ටික නම් ආවේ නොචිත්ත සමුට්ඨානා කියලා කිව්වහම මේ දෙක හැර ඉතුරු ඔක්කොම ටික නෙන්න ඕනේ. එහෙනම් ජරතානිච්චතාත් එන්න ඕනේ. දැන් භාවනා පොතේ මේ ජරතානිච්චතා ආවේ නෑනේ. හැබැයි එහෙම ආවේ නැති වුණත් එතන නිප්පදේශයි කියලා තිබුණා. ඉතින් දැන් එතකොට දැන් සැකක් එනවනේ මේ ජරතානිච්චතා කොහොමද අපි ගත්තේ කියලා. හරිද? මේ ජරතා අනිච්චතා කාට හරි සාධාරණ උත්තරයක් කියන්න පුළුවන්ද කොහොමද මෙහෙම එකක් ගත්තේ කියලා? ඒක සාධාරණීකරණය කරන්න බලන්න. ඒක මේ මොකකින්වත් සමුත්ථාන වෙන්නේ නැහනේ. ඔව්. එතකොට දැන් සමුත්ථාන වෙන්නේ නැහැ. අන්න හරි. හරි මොකද ජරතා අනිච්චතා කියන දෙක පවතින ධර්මයන්ගේම අතුරු ලක්ෂණ දෙකක් මිසක් අහවල් කරුණ කියලා කතන්දරයක් නෑ නේතන. ඒ නිසා ජරතානිච්චතා ගන්න ඕනේ. දැන් මේ වගේ ප්‍රශ්නයක් ආපුවාම ඒ ප්‍රශ්නය විසඳන්නට අපිට අර මග්ග විහාරය යහමඳුරු එහෙම ලස්සනට විස්තර කරලා දුන්නානේ. ක්‍රම දෙකක් තියෙනවානේ. මොනවාද ඒකට කිව්වේ? ආගම දල්හීකරණයයි යුක්ති දල්හීකරණයයි. දැන් අර මෙතනද චිත්ත සමුට්ඨානා කියලා මේක ගත්තා නම් මේ දෙක විතර නම් ආවේ. එහෙමනම් නොචිත්ත සමුට්ඨානා කිව්වනම් ඊතුරු සියලුම ධර්ම ඉන්න ඕනේ කියන අර්ථයෙන් ජරතානිච්චතා මෙතෙන්ට ඉන්න ඕනේ කියන එක යුක්ති දල්හීකරණයක් විදියට ගන්න පුළුවන් යුක්තියක් විදියට. ඒ වගේම මේ විතරක් නෙමෙයි මේකට ආගම දල්හීකරණයක් ගන්නත් පුළුවන්. ආගම දල්හීකරණය කිව්වේ පෙළ පොතෙන් අපිට උත්තර ගන්න පුළුවන්. උදාහරණයක් පෙරලන්නකෝ ඔයගොල්ලන්ගේ ධම්මසංගණී රූපකාණ්ඩයේ 671 වෙනි ඡේදය. ධම්මසංගණී රූපකාණ්ඩයේ 671 ඡේදය පෙරලන්න.
බැලුවද ඒක? පිටුව 310. බැලුවා සර්. හරි. කියවන්න බලන්න පළවෙනි ටික. කතමන් තන් රූපං න චිත්ත සමුත්ථානං චක්කායතන තේයාලං කායායතනං ඉත්ත්‍ින්දියං පුරුෂීන්දියං ජීවිතින්දියං රූපස්ස ජරතා රූපස්ස අනිච්චතා අන්න යං බලන්න. ඇති. පනඤ්ඤති දැන් ඇති. දැන් බලන්න එතන කෙලින්ම අරන් තිබුණානේ. එතන රූපස්ස ජරතා රූපස්ස අනිච්චතා කියන එක පැහැදිලිව අරගෙන එතන ධර්මතා කීයක් ඉදිරිපත් කළාද? එතන ඔක්කොම ධර්මතා ගන්නොත් ඔයගලන්ට 25ක් හම්බ වෙයි. හරිද? ඒ ඡේදයේ මුළු ඔක්කොම ධර්මතා ටික ගන්නොත් ධර්මතා 25ක් දීලා තියෙනවා. හරිද? එතකොට මේ 25 දුන්නේ හදේ රූපේ නැතුවනේ. එතකොට එහෙනම් අපි දැන් මේ තැන්වලදී දැන් මෙතන කර්මජ රූප 20යි කියලා ගත්තේ හදේ රූපයත් එක්කනේ. එහෙමනම් මෙතනදී නොචිත්ත සමුත්ථානා කියලා මුළු එක අපි අරගත්තොත් ඒ මුළු එකට 26ක් එන්නට ඕනේ. මොකද ඡේද 671කින් 25ක් දුන්නා. එතකොට අපි ඒකට හදේ රූපයත් එක්කව කරපුවාම 26ක් කියලා අපිට පැහැදිලිව මේකේ සම්ප්‍රයුක්ත ධර්ම ටික අපිට ගන්න පුළුවන්. ඒකට අපි කියන්නේ කොහොමද? අගහිත ගහන විදිහට ගත්තාම ධර්ම 26ක් තියෙනවා. හරිද? දැන් එතකොට හරිද? දැන් එතකොට හොඳයි කාට හරි උත්සාහ කරන්න පුළුවන් මේ ධර්ම 26 මොනවද කියලා කියන්න. ගුණසේකර මහත්මිය උත්සාහය දරන්න බලන්න මෙතන තියෙන අගහිත ගහන විදිහට ගත්තොත් ධර්ම 26යි. මොනවද මේ 26 කියලා කියන්න පුළුවන්? කර්මජ රූප 20ට 20ට very good. මේ ඍතුජ රූප ආහාර රූප ඒවටම අයිති වෙනවනේ. හරි එතකොට මේ 20 නැති යමක් මෙතන තිබුණොත් ඍතුජ රූප වල හරි ආහාරජ රූප වල හරි තිබුණොත් ඒක එක්කව කරන්න ඕනේ. ශබ්දය එනවා හරියට හරි 21යි. තව මොනවද තියෙන්න පුළුවන්? එතකොට මේ විකාර රූප ටික විකාර රූප තුන එන්න පුළුවන්. තව පහම තියෙනවා. විකාර බෑනේ ගෝ මේ මොනවද චිත්තජ මේ විඤ්ඤාති දෙක මෙතෙන්ට එනවනේ. චිත්තජනේ. එතකොට දැන් හතරක් කිව්වා තව දෙකක් ඕනේ. ඒ දෙක උපචේස් ජරතානිච්චතා මෙතන තියෙනවා. හරිනේ. එතකොට දැක්කද 26 හැදිච්ච හැටි මේ කර්මජ රූප අපි එක තැනකින් පටන් ගත්තා. ඒක කර්මජ රූප 20 අනිවාර්යෙන් තියෙනවානේ. ඒ 20ට අපි එකතු කරන්න ඕනේ මේ ඍතුජ රූප 15න් පොදු නොවන කර්මජ සහ ඍතුජ අතරේ පොදු නොවන ධර්මතාවයක් හැටියට තියෙනවා මේ සද්ද රූපය. මොකද සද්ද රූපය කියන එක චිත්තජවත් හැදෙනවා ඍතුජවත් හැදෙනවා. ඒ නිසා ඒක එකතු කරගත්තා. ඒක උඩ 21යි. ඊළඟට මොනවද මේ විකාර රූප තුන ගත්ත හැකි. එතකොට 21යි 22 23 24යි. ජරත අනිච්චතා දෙකයි 26යි. හරිනේ. ඒ විදිහට මෙතන කර්මජ රූප 20ට හදේ වස්තුව තියෙනව නේද? තියෙනවා. එතකොට 26 කියලා ගත්තා. කී දෙන්න ඕනේ 20 නෑ 26 තමයිනේ. මේ දෙක අඩු වෙලා හරි. චිත්තජ රූප දෙක අඩු වෙලා හරි. අඩු වෙනවනේ. හරි. එතකොට 26යි. දැන් ඒ 26 අපි ගත්ත ස්කන්ධ දෙකයි ආයතන 12යි ධාතු 18යි සත්‍ය දෙකයි. හරිද? දැන් මේ කිව්ව ටික පැහැදිලිද? හරිද? හරි. පැහැදිලි. එහෙමනම් දැන් මම ප්‍රශ්නේ අහනවා මෙන්න මෙහෙම. මෙතන පළවෙනි පදයට ආයතන 6ක් කියද්දි ධම්මායතනයේ සුකුම රූප කීයද? පළවෙනි පදේ චෛතසික 52යි චිත්තජ රූප 17යි. එතන අපි ආයතන 6ක් කියලා ගත්තා. ඒකේ තියෙන ධම්මායතනයේට සුකුම රූප කීයක් එනවද? හිතන්න.
සුකුම රූප ඔක්කොම 15යි මෙතෙන්ට තියෙන්නේ. 15යි. මෙතන චිත්තජ රූපවල සුකුම රූප කීයක් තියෙනවද? පළවෙනි පදේට මම අහන්නේ චිත්ත සමුත්ථානා ධම්මා වල චෛතසික 52යි චිත්තජ රූප 17යි. ඒ චිත්තජ රූප 14 වල සුකුම රූප කීයක් තියෙනවද? විඤ්ඤාති රූප 2යි. හ්ම්. ආපෝ ධාතුවයි. ගණන් හදන්න බලන්න එහෙනම්. ඔක මොනවද ආයතන 6 කිව්වේ කියලා ආපහු මතක් කළා නම් ටක් ගාලා අහුවෙනවා. එතන පරක්කු වෙනවද? අශුද්ධාෂ්ටකය එහෙමම තියෙනවනේ. ශුද්ධාෂ්ටකයයි 8යි. කොමින්දකෝ සුද්දාෂ්ටකයේ සුකුම රූප කියලා ගත්තේ කොහෙද? විකාර රූප 5යි. හ්ම්. චිත්තජ රූප 2යි. විඤ්ඤාති රූප 2යි. මේ විකාර රූප 5 කියලා කිව්වේ මොනවද එතකොට? ලහුතා මුද්දා කම්මඤ්ඤතා. ඔව්. ඔව්. විඤ්ඤාති රූප 2යි විකාර රූප 3යි. ඔව්. ලක්ෂණ රූප 2යි. හරි. විචේ සම්පති. හරි. ආපෝ ධාතුව. හරි. දැන් කීයක් ආවද? පරිච්ඡේද රූපය. හරි. ඕජා. කීයක් එනවද බලන්න දැන්? කීයද ආවේ? කීය? කොහොර කටපාඩමේ කියන අම්මා කෙනෙක් ඉන්නවා කියන්න බලන්න. අර තත්පරේට 60 ගානේ යන අම්මා කෙනෙක් ඉන්නවා කියාගෙන යනවා කියන්න බලන්න සුකුම රූප කීයක් තියෙනවද මෙතන ධම්මායතනේ? ඊට ශුද්ධාෂ්ටකයේ 7 ඇරෙන්න. ඉතුරු ටික තමයි. ඒ කියන්නේ 10යි. 10යි උත්තරේ. මෙතන ආයතන 6 ඇටියට ආවේ මොනවද? රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන. එතන 7ක් තියෙනවනේ රූප. ආයතන 5 තුල රූප 7ක් තියෙනවා. ඉතින් ඒ 7 අයින් වුණාම ඊටු ටික සුකුම නේද? 17න් 7ක් ගියාම 10යි. ඒ 10 සුකුමයි නේද? පැහැදිලිද? එතන හරි එතකොට. හොඳයි. යන්න දෙවෙනි පදේට. දෙවෙනි පදේ ආයතන 12ම තියෙනවා. එතන ධම්මායතනයේට රූප කීයක් එනවද? ඔබන කවුරුත් ඒවා ගෙදරදී හදලා නැහනේ. සුක්ම රූප 12යි නිර්වාණය. වැරදි. 6යි. වැරදි. 14යි. මොනවද 14? සුක්ම රූප 16න් ජරපානිකට ජරපානික හැර මට අනේ කැඩි කැඩි නැහැ. හරියට කියන අනිත් අයටත් තේරෙන්නේ. සුකුම රූප 15න් 2යි අඩු වෙන්නේ. සුකුම රූප 15 කිව්වේ මොකද්ද? හදේ රූපය ඇරෙන්න. ඔව් දැන් මෙතන හදයත් එක්කනේ මම දාලා තියෙන්නේ. මෙතන කර්මජ රූප 20යි කියනකොට එතන අපි 20 අරගන්නකොට හදේ අරගත්තානේ. ඔව් එතකොට 16න් 2යි අඩු වෙන්නේ. ඔව් 16න් 2යි. ඒතර 14යි. හරියට හරි. මොනවද ඒ ජීවිත රූපය, භාව රූප 2, උතුජ වශයෙන් එන සද්ද රූපය, ආපෝ තියෙනවා, ආකාශ තියෙනවා, විකාර රූප 3ක් තියෙනවා. මෙතන ජරතා අනිච්චතා දෙක තියෙනවා. එතකොට එතන උපචේ සංසිත දෙකත් උඩින් ඇවිල්ලා තියෙනවා. රමුණා දඩු ආහාර. හරි. ඔය කියන 14 එතන ධම්මායතනෙට
යනවා. ඒතකොට නිර්වාණයත් එක්ක එකතු වෙලා ඒ ටික ධම්මායතන හැටියට පෙනී හිටිනවා. හරිද? මේ කිව්ව දේ පැහැදිලිද? පැහැදිලි නැති කෙනෙක් ඉන්නවා නම් මේක දිහා බලාගෙන ඒක හරිද කියලා බලන්න. චිත්ත සමුට්ඨානවලදී මම මහා භූත හතර වෙන් කරලා අරගත්තා. පඨවි තේජෝ වායු පොට්ටබ්බය එකයි, ආපෝ එකයි කියලා. එහෙම අරගෙන චිත්තජ 17යි. චිත්තජ 17 කියන එක හරියටම තියෙනවා ඡේදාංක 1534. ඒක විස්තර වෙලා තියෙනවා චිත්ත සමුට්ඨානා කියන එකට රූප අංග 17යි කියලා. ඊළඟට නොචිත්ත සමුට්ඨානා කියන එක 671 ඡේදයෙන් විස්තර වෙනවා 25යි කියලා. ඒකට හදයත් එක්ක අවු කරලා ගත්තාම 26යි. නිල් පාටෙන් දාලා තියෙන්නේ මම එතෙන්ට එන්න ඕනේ සුකුම රූප ටික. පේනවද ඔයගොල්ලන්ට ඒක හරියද? දැන් මෙතන සුකුම රූප දෙවෙනි පදයට 1යි 2යි 1යි 3යි 4යි 5යි 6යි 7යි 3යි 10යි 12යි 14යි. හරිනේ? එතකොට මෙතන මට විශේෂයෙන් කියා ගන්න ඕනේ අර අතන අපි අභිදේයාර්ථ වල ජරතා අනිච්චතා දෙකත් අරගත්තේ මේ ඡේද 671ට අනුරූපෝ කියන එක. ඒක භාවනා පුතේ සෝදුපත් බලලා නැති නිසා හරියට ඒක තියෙන එතන printing mistake එකක් විතරයි. පෙළ පොතට අනුව මෙතන 671 ඡේදයට අනුව ජරතා අනිච්චතා ගන්න ඕනේ. ඒ අනුව ධම්මායතනයේට දෙවෙනි පදේ හැටියට සුකුම රූප 14ක් එනවා. පැහැදිලිද ඒක? මේ විදිහට මේවා ගෙදරදී කරන්න ඕනේ බලන්න. කොහොමද එන්නේ කීයද කියලා. මේ තේරුම් නැති වුණා නම් ටක් ගාලා කොලේ අරගෙන මේ වගේ ඇනලයිස් කරලා ලියා ගන්න. ලියලා එකතු කරලා බලන්න. අර එකපාරට මනෝමයෙන් කරන්න පුළුවන් අයත් ඉන්නවා. එහෙම බැරි අය මේ විදිහට ලියලා බලන්න කොහොමද එන්නේ කියලා. හරිනේ. දැන් මෙතනදී ඔයගලන්ට චිත්ත සමුට්ඨාන ඡේද 671කට යන්න නැතුව මේ රූප සටහනෙනුත් හොයාගන්න පුළුවන්. හරිනේ. චිත්ත සමුට්ඨාන ටික මෙහෙමයි, නොචිත්ත සමුට්ඨාන ටික එහෙමනම් ඉතුරු ටික ගලපලා අරගන්න. හරි. ඒකට කාලය යතිනේ. එහෙමනම් අපි යන් දැන් අද දවසේ කොටසට අද අපිට කතා කරන්න තියෙන්නේ එහෙනම් අජ්ජත්තික ධම්ම සහ බාහිරා ධම්මා කියන 12 වෙනි පදයට. 12 වෙනි දුකයට. එතන පද දෙකයි අජ්ජත්තිකා ධම්මා බාහිරා ධම්මා. හරිනේ. දැන් මෙතනදී අපිට අජ්ජත්තික කියලා පදයක් මීට කලින් හම්බ වුණාද? හම්බෙලා තියෙනවද? කොහෙද හම්බුනේ? ත්‍රිවිධේන රූප සංග්‍රහය. ත්‍රිවිධේන රූපවලදීත් හම්බ වුණා. තව තැනකදී හම්බ වුණා. ටික මාතිකාවලදී හම්බුන්නේ නැද්ද? අජ්ජත්තික ත්‍රිකය කියලා එකක් හම්බුණානේ. අජ්ජත්තා ධම්මා, බහිද්ධා ධම්මා, අජ්ජත් බහිද්ධා ධම්මා කියන. එහෙමත් හම්බ වුණා. දැන් මෙතන අරගන්නවා අජ්ජත්තිකා ධම්මා, බාහිරා ධම්මා කියලා පස් දෙකට ගොනු කරලා ඒක පෙන්නනවා. අපි මෙහෙම මේ ධර්මතා කතා කරද්දී මේ අජ්ජත්තික කියන පදයට විවිධ අර්ථ තියෙන වග භාවනා පොතේ විස්තර වෙනවා. අපි එතෙන්ට ගිහිල්ලා බැලුවොත් භාවනා දෙවෙනි පොතේ පිටු අංක 135 හතරවෙනි ඡේදයේ පෙරලා ගන්නකො. භාවනා දෙක පොතේ පිටු අංක 135 හතරවෙනි ඡේදයේ. එතන විස්තර කරනවා මේ අජ්ජත්තික පදයට දෙන අර්ථ හතරක් ගැන. ගෝචරජ්ජත්තික කියලා එකක් කතා කරනවා. එතනදී අරගන්නේ රූප ශබ්ද ආදී අරමුණු 6. එතකොට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ආරම්මන 6. ගෝචර මේක ගෝචර රූපනේ. ඒ අර්ථයෙන් ඒක ගෝචරජ්ජත්තික කියලා අරගත්තා.
අජ්ජත්තික ආයතන වලට ගෝචර වෙන්නා වූ අර්ථයෙන් ගෝචර අජ්ජත්තික කියලා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අරමුණු 6 ගත්තා. නියකජ්ජත්තික කියලා අර්ථයක් දුන්නා. එතනදී අපි අරගත්තේ ඒක තමයි ත්‍රිකේයදී ගත්තේ මේ ත්‍රිකමාතිකාවලදී ගත්තේ. ස්වකීය సంతාණයට අයත් නාම රූප සියල්ලනේ අපි එතනදී අරගත්තේ. ඒ කියන්නේ අපි අජ්ජත්තා ධම්මා කියන පදේට සිත 89යි චෛතසික 52යි රූප 28ම අරගත්තානේ. අජ්ජත්තික ත්‍රිකේයදී අභිධේයාර්ථ මතකනා සිත 89යි චෛතසික 52යි රූප 28යි අරගත්තා. එතකොට එතන අරගත්තේ ස්වකීය సంతාණයට අයත් සියලුම නාම රූප ධර්ම ටික. සියලුම ධර්ම කිව්වොත් සිත 89ම අදාළ වෙන්න පුළුවන්. චෛතසික 52ත් එතකොට එතනම වෙනවා. රූප 28මත් වෙන්න ඕන. ඒ තමයි අපි ත්‍රිකේදී කතා කරපු විදිය. දැන් දුකය කතා කරද්දී අපි අරගන්නේ අජ්ජත් කියන පදනම එතනදී කතා කරන්නේ ආධ්‍යාත්මික ආයතන 6. ඒ කියන්නේ දැන් මම කියලා හැඟෙන ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒකට මුල් වෙන ධර්මතා ටික තමයි මෙතනදී අරගත්තේ. හරිද? දැන් පුද්ගලයෙකුටේ පුද්ගල භාවය මමයි කියලා හැඟෙන ස්වභාවය තියෙනවා නම් එතෙන්දී අරගන්නේ කෙලින්ම චක්කු සෝත ගාන જીවහා කාය මන කියන ආයතන 6 තමයි මෙතනදී අපි සලකන්නේ. ඒ ආයතන 6 මුල් කොට තමයි මමයව ගොඩනගාගෙන ඉන්නේ අපි. ඒ නිසා ඒක හිමයි අරගන්නේ. විෂයජ්ජත්තික කියලා කිව්වොත් ලෝකෝත්තර ඵල ධර්මතා ටික එතනදී අරගත්තා. එහෙමනම් දැන් අපි මෙතනදී අජ්ජත් කියන අර්ථකථනයේ මතක තියාගෙන මේකේ අපි දෙයාර තහුලමු. චක්කායතනදී ආධ්‍යාත්මික ආයතන 6. ඒ කියන්නේ චක්කු, චක්කායතන, සෝතායතන, ගානායතන, જીවහායතන, කායායතන, මනායතන. ඔය කියන ටික තමයි මේ මෙතනදී අපි අජ්ජත් කියන අර්ථයෙන් අජ්ජත්තික ධම්ම කියන එක අරගන්න. හරිද? දැන් මේක ටිකක් වැදගත්. මොකද මේක දැන් අභිධර්මයේ තුල විතරක් නෙමෙයි මේක අපි මට මතක හැටියට ඔමින්න බලන්න yes සූත්‍ර එකක් තියෙනවා. චතක්ක සූත්‍රය තුල අර 6ක් ඉදිරිපත් කරපු සූත්‍රයේ තියෙන. එතනදිත් ච අජ්ජත්තිකායතනානි මෙතන බලන්නකෝ. ච අජ්ජත්තිකානි ආයතනානි කියලා කෙලින්ම මේ 6 තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. චක්කායතනේ, සෝතායතනේ, ගානායතනේ, જીවහායතනේ, කායායතනේ, මනායතනේ. ඒක තමයි අර මම කියන ස්වභාවය ඇති වෙන්නට මූලික වෙන්නේ. ඒක විශේෂය තමයි මනායතනය ඇතුළතින් අරගෙන තියෙනවා. එහෙමනම් මේ අර්ථය හිතේ තියාගෙන අපි දැන් අභිධේයාර්ථ අහුලනකොට අපි බලමු අපි භාවනා පොතේ කොහොමද තියෙන්නේ කියලා. ආත්ම භාවයේ අධිපති කොට ඇත්තා වූ නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ස්වභාව ධර්මියෝ කියන එක තමයි එතන ඉදිරිපත් කරන්නේ අජ්ජත්තිකා ධම්මා කියන එකට. පිටු 130 අජ්ජත්තිකා ධම්මා කියන පද විවරණේ දීලා තියෙනවා. ආත්ම භාවයේ අධිපති කොට ඇත්තා වූ. හරිද? එහෙමනම් බාහිරා කිව්වහම ආත්ම භාවයේ අධිපති කොට නැත්තා වූ. හරිනේ? හරි. එහෙමනම් මේක නික්කේප කණ්ඩේ කොහොමද බලන්න විස්තර කරන්නේ? යා කෙලින්ම දෙනවා චක්කායතනම් පෙය්‍යාලම් මනායතනම් මේ ධම්මා අජ්ජත්තිකා කියලා. බාහිරා කියනකොට රූපායතනම් පෙය්‍යාලම් ධම්මායතනම් මේ ධම්මා බාහිරා කියලා විස්තරය දෙනවා. ධම්මායතනම් කියලා ගත්තාම අනිත් ධර්ම ඔක්කොම ටිකක් එනවනේ සුකුම රූප ටිකක් එනවා නිර්වාණයක් එනවා. එතකොට චෛතසික ටිකත් එතෙන්ට එනවා. මේ විදිහට මේක අරගන්නවා. ඒක පැහැදිලිද? හැමෝම පෙරලගෙන බැලුවද නික්කේප කාණ්ඩේ? හරි. එහෙමනම් ප්‍රශ්නයක් එහෙම තියෙනවද? පැහැදිලිද ඒක? හරි. ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැත්නම් මම ප්‍රශ්නේ අහනවා. පළවෙනි පදය පෙය්‍යාලම ලියන්න බලන්න. කොහෙන්ද ගන්න පෙය්‍යාලම? චක්කායතනං සෝතායතනං ගානායතනං ජීවායතනං
කායායතනම් මනායතනම්. හරි. ඡේදාංකය කියන්නකො මට. කොහෙන්ද ගත්තේ? අදහසක් ඉදිරිපත් කරන්න. කොහෙන්ද ගත්තේ? පිත්තෝත්පාද කාණ්ඩයේ මේ එහෙම ඡේදයක් තිබුණාද? රූපකාණ්ඩේ රූප කාණ්ඩේ ගන්න හරි. මොකද්ද ඡේදාංකය කියන්න බලන්න. හරි මම අතුරු ප්‍රශ්නයක් අහනවා. රූප කාණ්ඩයේදී මන ආයතනේ කතා කළාද? නැස නෑ. එහෙමනම් මේ පෙయ్యాලම ලියාගන්නේ කොහොමද? දැන් චිත්තෝත්පාද කාණ්ඩයේදී රූප කතා කළේ නෑ. රූප කාණ්ඩයේදී චිත් ගැන කතා කළේ නෑ. මෙතන පෙయ్యాලමක් දීලා තියෙනවා. කොහෙන්ද මේක ලියාගන්නේ? හරි. ලියන්නේ මෙහිමයි. ආයත විභංග ප්‍රකරණයේ ආයතන විභංගයේ අභිධම්ම වාජනීය ඡේදාංක 225ට අනුව තමයි මේක ගලපලා තියෙන්නේ. ඔයගොල්ලෝ සටහනක් දාලා තියාගන්න. මොකද ඊළඟ අවුරුද්ද විභංගය කරද්දි මේ රෙෆරන්ස් එක මට රිවර්ස් කරන්නට මේ ආයතන විභංගය උගන්වද්දි මට කියන්න වෙනවා පෙරලන්න ධම්මසංගණීය ඡේද 1112 කියලා කියන්න වෙනවා මට. හරිද? ඒ නිසා දැන් 1212 ගාව ලියාගෙන තියාගන්න විභංග ආයතන විභංගයේ ඡේද 225 කියලා ලියාගෙන තියාගන්න. දැන් මෙතනදී ඔයගලන්ට පොඩි තව මම අතුරු කාරණයක් කියලා දෙන්නම්. ඒ තමයි දැන් බලන්න මේ මෙවැනි පෙయ్యాලමක් අපිට ලියා ගන්න ධම්මසංගණීය තුලින් බැහැ. පැහැදිලිද ඒක? එහෙමනම් ධම්මසංගණීය යම් යම් කරුණු වලදී ਸਰව සම්පූර්ණයෙන් මේ වාගේවට උත්තර දෙන්නේ නැහැ කියන එක තේරෙනවද? වෙන විදිහකට කිව්වෝ ඒ නිසා තමයි විභංග ප්‍රකරණය ධම්මසංගණීය ඌණ පූර්ණයක් විදිහට අවිල්ලා තියෙන්නේ. හරිද? මේක භාවනාවට ආධාර වශයෙන් තමයි මේ විදිහට මේක ගොනු කරලා මේ විදිහට අර්ථ දක්වලා තියෙන්නේ විභංගයේ තුලදී. මෙතනත් එහෙමයි. මෙතනත් ඒකම අරගත්ත එක. පේ කියන්නේ කලින් පරිදි නේද? පෙయ్యాලම්. ඔව්. පෙయ్యాලම කියන්නේ. ඉතින් කලින් පරිදි කිව්වට මේක ධම්මසංගණී නෑ මේ පෙయ్యాලම්. නමුත් විභංගයේදී ඒක දක්වලා තියෙනවා. ඉතින් එතනින් අපිට ගන්න වෙනවා. මෙතන වඩා සාර්ථකයි චක්කායතනම් පෙయ్యాලම් කායායතනම් මනායතනම් කියලා දුන්නා නම් අන්න ධර්මසංගණීය තුලින් අපිට බේර ගන්න තිබ්බා. නමුත් මෙතන පෙయ్యాලම් මේක ලියලා තියෙන විදිහට සිංහල පැත්තට තියෙන්නේ. 1212 නේද? ඔව්නේ. හරි. ඒ නිසා අපිට ඒක විභංගයෙන් අරගන්න වෙනවා මේ විදිහට. ඔන්න ඒකත් මතක තියාගන්න. හොඳයි. එහෙමනම් අට කතා කාණ්ඩයේදී ඒත් අර විදිහටම තමයි උත්තර දෙන්නේ. ඡේද 1546 අජ්ජත්තිකා ධම්මා කියනකොට චක්කායතනම් පෙయ్యాලම් මනායතනම් කියලා එතන විස්තර කරලා දෙනවා. හරිද? බාහිර ධම්මා කියනකොට රූපායතනම් පෙయ్యాලම් ධම්මායතනම් කියලා විස්තර කරලා දෙනවා. හරිද? එතකොට මේක භාවනාවට වැදගත් වෙන නිසා තමයි අපි ගත්තොත් එහෙම අංගුත්තර නිකායේ යම් යම් සූත්‍ර අරගත්තාම අර චිත්ත භාවනාව එහෙම කාටද පණවන්නේ කියලා කියන තැන්වලදී පබස්සර විදම් බික්කවේ චිත්තං චන්තකෝ සංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි විමුක්තං තං සුතවා ආර්ය ශාවකෝ යථා භූතං පජානාති තස්මා සුතවතෝ ආර්ය ශාවකස චිත්ත භාවනා අත්ථීති වදාමීති කියලා චිත්ත භාවනාව පණවන තැන එහෙම කතා කරන්නේ මේ අජ්ජත්තික ස්වභාවය හරියට තේරුම් ගන්න අයට කියලා විස්තර වෙන්නේ. හරි ඊළඟට අපි මේ ටික එක්කහු කරලා මේකේ අභිදේයාර්ථ සාරාංශගත කළොත් ප්‍රසාද පළවෙනි පදයට ප්‍රසාද රූප 5යි සිත් 89යි. මෙතන තියෙනවා ආයතන 6 අජ්ජත්තික ආයතන 6. හරිනේ.
දෙවෙනි පදේ අරගත්තාම එනං ඉතුරු ටික බාහිරා ධම්මා කියනකොට චෛතසික 52යි රූප දැන් කීයක් වෙන්න ඕනද මෙතෙන්ට 28න් පළවෙනි එකට 5ක් ගියා නම් මෙතන 23ක් එන්න ඕන නිර්වාණය. මේ විදිහට චෛතසික 52යි රූප 23යි නිර්වාණයයි හැටියට එතන විස්තර වෙනවා. ස්කන්ධාදී ભેදේ හරි ඔයගොල්ලෝ අර මම දැන් කලින් කතා කරපු ඒවා ගැන සැලකිලිමත් වෙන්න. නිර්වාණයේ තියෙන තැනදී ස්කන්ධ ભેදයේදී නිර්වාණයේ ස්කන්ධ විනිර්මුක්තයි කියලා ඉතින් ලියන්න ඕනේ. මට හැමතිස්සෙම ඕක මම කියන්නේ නැහැ. ඒවා ඉතින් මතක තියාගන්න ඕනේ. හරිද? හොඳයි දෙවෙනි පදේ ආයතන 6 මොනවද කියන්න බලන්න. බාහිරා ධම්මා වල ආයතන 6ක් තියෙනවා. මොනවද කියන්න බන්නේ 6? රූපායතනේ, ශබ්දායතනේ, ගන්ධායතනේ, රසායතනේ, පොට්ටබ්බායතනේ, චෛතසික 52යි, සුක්කුම රූප 16යි, නිර්වාණ ධාතුවයි, ධම්ම ආයතනේ. චෛතසික 52යි සුකුම රූප 16යි නිවනයි ධම්මායතනෙ ගොඩක් හොඳයි. හොඳයි සත්‍ය හතරේදී දුක්ඛ සත්‍ය මොනවද කියලා කියන්න බලන්න මට දෙවෙනි පදයට අදාළව. බාහිරා ධම්මාවල සත්‍ය හතරම තියෙනවා. එහෙනම් දුක්ඛ සත්‍යයට මොනවද එන්නේ කියලා කියන්න බලන්න. චෛතසික 51යි රූප 23යි. ලකුණු හම්බ වෙන්නේ කීයක් දෙන්නද? 50ක්වත් තමයි දෙන්න වෙන්නේ. ඊටත් අඩුද මන් දන්නේ. සිත තව එක්කෙනෙක් උත්සාහ කරන්න. සිත 81යි සිත 81යි ප්‍රසාද රූප 5යි. ඉතින් මේ දෙවෙනි පදයේ අභිදේයාර්ථ තුල සිත් කිසිවක් නැති තැන ඔබතුමිය කියනවා සිත් 81ක් තියෙනවා කියලා. වැරදි. තව එක්කෙනෙක් උත්සාහ කරන්න. චෛතසික 52යි රූප 23යි. වැරදි. මගේ ප්‍රශ්නය චෛතසික 51යි. බාහිරා ධම්මා යටතේ දුක්ඛ සත්‍යයට එන අභිදේයාර්ථ ටික කියන්න. ලෞකික සිත්වල චෛතසික 51යි. ලෞකික සිත් වල කියන්න එපා. ලෞකික සිත් 81 යෙදෙන චෛතසික 51 ලෝභය වර්ජිත චෛතසික 51 රූප 23 දුක්ඛ සත්‍ය. ඉතින් ඕක කියාගන්න බෑනේ තාම. හරිනේ. එතකොට සමුදය කියන්නේ සමුදය සත්‍ය වෙන්නේ ලෝභ චෛතසිකය, නිරෝධ සත්‍ය වෙන්නේ නිවන. නිර්වාණ ධාතුව නිරෝධ සත්‍ය. ආර්ය අෂ්ටාංග මාර්ගයේදී චෛතසික 8 මාර්ග සත්‍ය. හරි. එතකොට විනිර්මුක්ත ධර්මත් ඒ විදිහට දක්වන්න. කොහොම දෙන්නේ කියලා චෛතසික 52 අපි දැන් කලින් කියුවේ ඒ විදිහට ඒක දැක්වුවට කමක් නැහැ. හරිනේ. එහෙමනම් ඔන්න දැන් අජ්ජත්තික දුකේ හරි. ප්‍රශ්නයක් එහෙම තියනවාද ඒකේ? අජ්ජත්තික කියන වචනේ විතරක් කියනකොට අපි කොහොමද දන්නේ මොන අජ්ජත්තිකයද කියලා? යෙදෙන තැන අනුව ඉතින් ඒක අපි තීරණය කරලා අරගන්න වෙනවා. ඒ අර්ථ හතරම දීලා තියෙනකොට මෙතනදී වචනේ විතරක් බලලා අපිට ගන්න බෑ. ඒ ධර්මතා කියවගෙන ගිහිල්ලා තමයි තේරුම් ගන්න ඕනේ මේක මේ විදිහටයි ගත්තේ කියලා. අපි දැන් ඉගෙන ගන්න අය හැටියට ත්‍රිකයේදී ගත්තේ එකක්, දුකයේදී ගත්තේ අනිත් එක කියලා මේක අපි පැහැදිලිව මතක තියාගෙන ඉන්න ඕනේ. හරි. එහෙමනම් අපි ඊළඟ පදයට යන්. ඊළඟට තියෙන්නේ උපාදා ධම්මා නෝඋපාදා ධම්මා. අපිට මේක මීට කලින් හම්බ වෙලා තියෙනවද? හම්බ වුණා. රූපකාණ්ඩයේදී හම්බ වුණා. හරිද? හරි. එහෙමනම් භාවනා පොතේ බලමු කොහොමද අර්ථය දීලා තියෙන්නේ කියලා. පිටු අංක 131. නිස්සය ආධාරයේ පිහිට පිළිසරණ නිසා හටගන්නා වූද පවත්නා වූද. නිස්සය ආධාරයේ පිහිට පිළිසරණ. මහා අපි ප ဋ ාණයට ගිහිල්ලා මේකේ ප්‍රතිනිද්දේශය බැලුවා නම් මහා භූතා උපාදා රූපාන නිස්සයප්පච්චේන පච්චයෝ. මහා භූතා උපාදා රූපාන අත්තිප්පච්චේන පච්චයෝ.
මහා භූතා උපාදා රූපාණ අවිගතප්පච්චේන පච්චයෝ. ඒවා තමයි මේ කියලා තියෙන්නේ. නිස්සය ආධාරයේ පිහිට පිළිසරණ නිසා හටගන්නා වූද පවත්නා වූද. අන්නේවැනි ධර්ම උපාදා ධර්ම කියලා කිව්වා. හරි. ඒතර නෝඋපාදා කියලා කිව්වහම නිස්සය ආධාර පිහිට පිළිසරණ නිසා නොම හටගන්නා වූද නොම පවත්නා වූද. උපාදා කියන එකේ සරල තේරුමක් තමයි භූතයන් අත් නොහැර සිටින කියන මහා භූතයන් අත් නොහැර සිටින කියන අර්ථය අපිට අරගන්න පුළුවන් සරලව. හරිද? එතකොට මොකද උපාදා කියන්නේ? මහා භූතයන් අත් නොහැර යෙදී සිටින අනිත් ධර්ම. මහා භූත නෙමෙයි. හරි? මහා භූත ඇති තැනක මහා භූතයන් අත් නොහැරම පවත්නා අනිකුත් ධර්ම ටික. හරි? මේ විදිහට තමයි උපාදාන උපාදා එන්නේ. හොඳයි දැන් මම කිව්වහම මහා භූතයන් අත් නොහැර සිටින ධර්ම කියලා එතන චෛතසික කීයක් එන්න පුළුවන්? චෛතසික නෑ. චෛතසික නැහැ. ඇයි නැත්තේ? රූපත් එක්ක රූපත් එක්ක එකට යෙදෙන්නේ නැති නිසා. හරි? හැම වෙලාවකම රූපිනෝ ධම්මා අරූපීනං ධම්මාන විප්පයුත්තප්පච්චේන පච්චය විප්පයුත්තයි. රූපිනෝ ධම්මා අරූපීනං ධම්මාන විප්පයුත්තපච්චේන පච්චයෝ අරූපීනං ධම්මාන රූපේ අරූපයත් එක්ක විප්පයුත්තයි අරූපේ රූපයත් එක්ක විප්පයුත්තයි. හරි එහෙමනම් එතන නාම ධර්ම මෙතෙන්ට මේ පද දෙකටම ඉන්න විදිහක් නැහැ. මේ පැත්තට එනවද කියලා අපි බලමු. දැන් නික්කේප කාණ්ඩේ මේක අරන් ගත්තා නම් උපාදා ධම්මා කියලා කිව්වහම චක්කායතනම්පේ කබලින්කාරෝ ආහාරෝ ඉමේ ධම්මා උපාදා ඡේදංක 1214. හොඳයි එතන පෙయ్యාලම ලියා ගන්න පුළුවන්ද කාට හරි? එකනම් භූත ටික නැතුව ඉතිරි රූප ටික. ඔව් එතන ඡේදාංක 599 ධම්මසංගණී ඡේදාංක 599 ඒක තියෙනවා. චක්කායතනං සෝතායතනං මේ විදිහට කියාගෙන ඇවිල්ලා අන්තිමට ඉවර කරලා තියෙන්නේ කබලින්කාරෝ ආහාරෝ කියලා. ධම්මසංගණී ඡේද 599. ඒක තමයි එතන කිව්වේ චක්කායතනං පෙయ్యාලං කබලින්කාරෝ ආහාරෝ කියලා විස්තර දුන්නේ ඒකයි 599 කතමන් තං රූපං උපාදා වල අර්ථ දැක්වීම එතන දුන්නේ. එතන මේ ඔක්කොම එකහු කළොත් රූප 23ක් තියෙනවා. හදේ රූපේ දීලා නැහනේ. සමහර වෙලාවට අභිදේයාර්ථ වලට හදේ රූපේ ගන්නවා. ඔව්. සමහර වෙලාවට ගන්නෑ කොහොමද ඒක? දැන් මම කියලා දුන්නනේ ඇයි හදේ රූපය රූපකාණ්ඩයට ගත්තේ නැත්තේ කියලා මම කියලා දුන්නා. මතක කෙනෙක් කියන්න බෑ ඇයි හදේ රූපේ රූපකාණ්ඩේ කතා කළේ නැත්තේ කියලා? ඒ කියන්නේ ධම්මසංගණී කතා කරේ නැති එකනේ. ඔව් ධම්මසංගණී රූපකාණ්ඩයේදී හදේ දැන් හදේ රූපය උපාද කාණ්ඩේ කතා කරන්නේ නෑනේ. රූපකාණ්ඩේනේ කතා කරන්නේ. විභංග ප්‍රකරණය කරනකොට කතා කරනවා. නෑ විභංගෙදී ඔක්කොම જાති කතා කරනවා තමයි. අරූප ලෝකෙට සාධාරණ නැහැ කියලානේ. ඒ එක හේතුවක්. ඊට වඩා ප්‍රබල හේතුවක් තියෙනවා රූපකාණ්ඩයට නොගත්ත. ඒ අරූපේ අපි කතා කරන්නේ අර මේ මොනවද අභිධර්මාර්ථ සංග්‍රහය උගන්වන කාලේ. එතකොට ඒක කරලා යන්තම් අර කොපිය දීලා බේර ගන්න පුළුවන් පොඩි එකා වන්නේ වගේ වැඩක් තමයි ඒ කරන්නේ. නමුත් මේ ඍජු උත්තරයක් තියෙනවා. ඇයි හදේ රූපේ ගත්තේ නැත්තේ? මතක නැහැ නේ ඉතින්. නේ මම කොච්චර මහන්සි වුණාද ඒව හොයාගන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ එකට අඩු ගන්න සටහනක්වත් දාගෙන නැහැ මට පේන්නේ. මේක පච්චාන ප්‍රකරණේ දක්වලා තියෙනවා. මම අහන්නේ ධම්මසංගණියට ගත්තේ නැති හේතුව ධම්මසංගණිය තුලින් මම කියලා දුන්නා. ඒක හෙව්ව හොයාගන්න බැරුණා මට මතකයි සර් කිව්වා මොකක් හරි අභිදේයාර්ථ වලට ප්‍රශ්නයක්. කොතනද ඒක තියෙන්නේ? ආදවල දැක්කිය නොහැකි නිසා. මොකක් හරි අභිදේයාර්ථ අහනකොට ඒකට මේ ගැළපුණේ නැහැ.
තියෙන්නේ. මොකේද ප්‍රකීර්ණක දුකේ ආරම්භ බලන්න. හරිද? වස්තු දුකයි ආරම්භන දුකයි කතා කරනකොට අන්න එතනදී පැටලෙනවා. ඒ නිසා තමයි ගත්තේ නැත්තේ. හරි නැවත ඒවා බලන්න ඉතින් නැත්නම් වීඩියෝ එක හරි අහලා බලන්න. මම ඇහුවේ දැන් ප්‍රශ්නේ දැන් කලින් එකේදී හදේ රූපේ ගත්තනේ අභිදේය අර්ථවලට. ඉතින් මේ අපි කතා කරන්නේ මාතිකා. ඉතින් මාතිකාවලදී අපි කලින් මාතිකාවේ ඔව් අභිදේය අර්ථයට හදේ රූපේ ගත්තනේ. හරි දැන් මෙතෙන්ට ගන්නෙ නෑනේ. මෙතෙන්ට අපිට ගන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ මාතිකාවලදී බෙදන්නේ පරමාර්ථ ධර්ම 170 170ට හදේ රූපය අයිති. සර් පල්ලෙහා තිබුණේ හින්දා මම ඇහුවේ. හරි සර්. පල්ලෙහා තිපෙන්නේ මම මේ පෙయ్యాల මොකද්ද කියලා මම පෙන්නුවේ. හරි සර්. හරි එහෙමනම් නෝඋපාදා ධම්මා වේදනක්ඛන්தோ සංඤක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ චත්තාරෝච මහා භූතා අසංකතාච ධාතු මේ ධම්මා නෝඋපාදා අන්න බලන්න එතන ස්කන්ධ හතරම දුන්නා වේදනක්ඛන්தோ සංඤක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ චත්තාරෝච මහා භූතාන් රූපස්කන්ධයත් වෙනවා එතකොට අසංකතාච ධාතු මේ ධම්මා නෝඋපාදා එතකොට අර උපාදා කියන එක උක්ත කරලා පළවෙනියට වෙන් කරලා ගත්තට පස්සේ එයින් බැහැරවන සියලුම ධර්ම දුක්ඛයේ ඉතුරු පදයට ගැනෙනවා. ඒ නිසා තමයි මෙතන නාම ධර්මත් අරගත්තේ. පැහැදිලිද ඒක? ඒ නෝඋපාදා කියන එකත් ඔයගලන්ට ඕනනම් බලා ගන්න පුළුවන් ධම්මසංගණී ඡේද 650 තුල ඒක දීලා තියෙනවා. ධම්මසංගණී රූපකාණ්ඩයේ ඡේද 650 තුල මොනවද නෝඋපාදා කියලා දීලා තියෙනවා. එතන දැන් රූපකාණ්ඩයේ කතා කරන්නේ රූප විතරක් නිසා එතනදී රූප ටික විතරයි ආවේ. එතකොට තමන් දක්ෂ වෙන්න ඕනේ අනිත් ටික ගලපලා අරගන්න. හරිනේ. හොඳයි. දැන් ඊළඟට මොකද්ද 650 දෙන්නේ මෙහිම විතරයි. ඒක එතකොට රූපකාණ්ඩේ නිසා තමයි රූප විතරක් කතා කළේ. එතකොට අනිත් ටික අපි ගලපලා අරගන්න පුළුවන් වෙන්න ඕනේ. අට කතා කාණ්ඩයට ගියත් ඒකමයි උත්තරේ හම්බ වෙන්නේ. එතනදී අර ඕනනම් තව ටිකක් විස්තර කරලා දෙනවා. චතුසු භූමිසු කුසලං අකුසලං චතුසු භූමිසු විපාකෝ තීසු භූමිසු කිරියාව්‍ය කතං චත්තාරෝච මහා භූතා නිබ්බානංච ඉමේ ධම්මා නෝඋපාදා. හරිද? මේ දෙවෙනි පදේ මේ නෝඋපාදා 1549 ඡේදය කියවන්න බලන්න එක්කනේ. ඡේද 1549 කියවන්න බලන්න. ආව එහෙනව නේද? මේ ධම්මා නෝඋපාදා. ඔව්. චතුසු භූමිසු කුසලං අකුසලං චතුසු භූමිසු විපාකෝ තීසු භූමිසු කිරියා ව්‍යාකතං චත්තාරෝච මහා භූතා නිබ්බානංච ඉමේ ධම්මා නෝඋපාදා. හරි. කොහොමද එතන පටන් ගත්තේ මේ වාක්‍ය කොහොමද පටන් ගත්තේ? චතුසු භූමිසු කුසලං. චතුසු භූමිසු කිව්වේ ඇයි? භූමි හතරේ. භූමි හතරේ. එතකොට චතුසු භූමිසු කුසලං කිව්වම කුසල සිත් කීයක් එනවද? චිත්තෝත්පාද කීයක් එනවද? 21ක්. අර බොහොම සැකක් තියෙනවා තාම 20 කියලා අනිත් එක එක හිමින් කියවෙන්නේ ඈ චතුසු භූමිසු කුසලං කිව්වහම සිව් භූමික කුසල් සිත් 21යි හරිද ඒ අනුව කුසල් සිත් 21 තියෙන තැනදී අපිට චතුසු භූමිසු කුසලං කියලා කියන්න පුළුවන්ද පුළුවන් නේ මේ දීලා තියෙන්නේ හරි ඕක මතක තියාගන්න මට ඕන වෙනවා මම ඒකයි ඒක විශේෂයෙන් අරුවේ හරි දැන්
දැන් අපි අභිධේයාර්ථ සාරාංශගත කළොත් උපාදා ධම්මා කියනකොට සතර මහා භූත හැර ඉතිරි රූප 24. ඒකනේ අර දිග හැල්ලකින් කිව්වේ. හරිද ඒක? නෝපාදා කියනකොට එහෙනම් ඉතුරු ටික සිත් 89යි චෛතසික 52යි මහා භූත රූප 4 විතරයි එන්නේ නිර්වාණ ධාතුව. මේ දුකවලදී බෙදා ගන්න ලේසියි. පළවෙනි පදයට යමක් ගත්තා නම් ඉතුරු පරමාර්ථ ධර්ම ඔක්කොම ටික දෙවෙනි පදයට පටස් කරලා දාගන්න. හරි. දැන් මෙතනදී පළවෙනි පදේ මෙතන ආයතන කීයද? ස්කන්ධ කීයද? එකයි. මන් දීලා තිනවා. ආයතන 10යි. මොනවද 10? චක්කායතනය, සෝතායතනය, ගානායතනය, ජීවායතනය, කායායතනය, රූපායතනය, ශබ්දායතනය, ගන්ධායතනය, රසායතනය, ධම්මායතනය. හරි මොනවද උතර නැති උනේ? මනායතනය පොට්ටබ්බය. මනායතනය. තව එකක් ඕනනේ. පොට්ටබ්බය. මන ආයතනයි පොට්ටබ්බ ආයතනයි නැති වුණා. හරිද? හරි. මේ විදිහට හරි. සත්‍ය එක මොකක්ද එතන? දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය. very good. උපාදාන රූප 24. ඔව් දෙවෙනි පදේට එතකොට ප්‍රශ්නයක් නෑ නේද? ස්කන්ධ 5යි ආයතන ස්කන්ධ 5 කියනකොට නිර්වාණීය ස්කන්ධ විරින්මුක්තයි ආයතන 3යි මොනවද ඒ ආයතන 3? මනායතනයයි, පොට්ටබ්බායතනයයි, ධම්මායතනයයි. ධම්මායතනයේට සුකුම රූප කීයක් තියෙනවද ඒකේ? අග්ගල කියන්න ඕනකෝ. එකයි. එකයි. මොකක්ද එක? ආපෝ. ආපෝ. හරි. එතකොට තව නිර්වාණයක් ධම්මායතනයට යනවා රූප හැටියට ආවේ ආපෝ. හරි. චෛතසික 52ක් යනවා. හරි. එතකොට ධාතු 9 කියන්න බලන්න. ධාතු, සෝත ධාතු, ගාන ධාතු, ජීවා ධාතු, කාය ධාතු. මොන චක්කු ධාතු මෙතන තියෙනවා? විඥාන ධාතු. චක්කු විඥාන ධාතු. පඨවි තේජෝ වායෝ පොට්ටබ්බ ධාතුව. චක්කු විඥාන දෙසිත චක්කු විඥාන ධාතුවයි. සෝත විඥාන දෙසිත සෝත විඥාන ධාතුව. ගාන විඥාන ධාතුව, ජීවහා විඥාන ධාතුව, කාය විඥාන ධාතුව, මනෝ විඥාන ධාතුව, මනෝ ධාතුවයි, ධම්ම ධාතුවයි. හරිද එතකොට? සප්ත විඥාන ධාතුවයි එතකොට එතන හත එනවා සිත 89 තියෙනකොට සප්ත විඥාන ධාතු එනවා. මහා භූත රූප තියෙනකොට පොට්ටබ්බය එනවා. ජෛතසිකයි නිර්වාණයයි ආපෝවයි තියෙන නිසා ධම්ම ධාතු එනවා. එතකොට හරිනේ 7යි 8යි 9යි. හරි. හරි. මේක එතකොට උපාදාන උපාදා දුකේ පැහැදිලිද? මේ දැන් ඔය උත්තර දෙන්නේ එකම කණ්ඩායමක් විතරයි. අනිත් අයට තේරෙනවද තේරෙන්නේ නැත්නම් නැහැ කියලා කියන්න ඕනේ. හොඳේ. ඊට පස්සේ ටෙලිෆෝන් කරලා ඇහුවත් ඉතින් මට කමක් නැහැ. හැබැයි ඊට වඩා ඇයි පන්ති වෙලාවෙදී ඒක විසඳ ගන්න නැත්තේ? එහෙම නැත්නම් දැන් තේරිලා පස්සේ බලනකොට ආයෙ නොතේරුණා නා එහෙමනම් කමක් නැහැ. හරි? ඒතර මේක ආදිලබ්ධ දාම නිප්පදේශ දුකයක්. හරිද? හොඳයි. දැන් එහෙනම් ඊළඟ එකට යමු. අන්තිම එක නේද? මහාන්තර දුකේ අවසාන එක උපාදින්නා ධම්මා අනුපාදින්නා ධම්මා. ওই පද දෙකත් අපිට හම්බුණාද කලින්? එක එකදී හම්බුණා නේද? හරි බලමු. මෙතනදී උපාදින්නා ධම්මා කියලා කිව්වහම භාවනා පොතේ 132 පිටුවේ විස්තර විලාප කරලා දෙනවා. උපාදින්නා තෘෂ්ණා දෘෂ්ටි විසින් ගන්නා ලද අරමුණක් අනුව
කර්ම ක්ලේශයන් විසින් ස්වකීය ඵල භාවයෙන් ළඟා කොට ගන්නා ලද්දා වූ නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මියෝ ඇත්තාහ කියලා එතන විස්තර කරලා දෙනවා. ඒතර මොකද්ද මේ කිව්වේ? පදේ මොකද්ද? උපාදින්නා. උපාදින්න කිව්වේ මොකද්ද? උප ආදින්න. දැඩි කොට ගන්නා ලද අරමුණක් අනුව රැස් කළ කර්මයක ප්‍රතිඵලය. උප කියලා කිව්වේ දැඩි කොට අරගන්න ස්වභාවයක් නේ. එතකොට දැඩි කොට අපි සාමාන්‍යයෙන් ගන්න ඉතින් තෘෂ්ණා දෘෂ්ටීන් ගෙන්නේ. එතකොට එවැනි ස්වභාවයකින් යුතුව කර්ම කරනකොට ඒක සාසව කර්ම කියලා දැන් මතක් වෙන්න ඕනේ නේද? ඒවා හැම එකම සාසවයි එතකොට නේ. මොකද ලෝකෝත්තර ධර්ම වෙන්න බෑනේ එතෙන්. මේ දුකේ හරි වැදගත්. ඊළඟට අනුපාදින්නා ධම්මා කියලා කිව්වහම එතකොට උපාදින්නා වලට මේ ටික නම් ඉන්නේ. අනුපාදින්නා කියලා ඒක ඔක්කොම ටික අරගත්ත හැකි තෘෂ්ණා දෘෂ්ටීන් විසින් ගන්නා ලද අරමුණක් අනුව කර්ම ක්ලේශයන් විසින් ස්වකීය ඵල භාවයෙන් ළඟා කොට නොගන්නා ලද්දා වූ එක අනුපාදින්නා ධම්මා කියලා ගත්ත හැකි. හරි. දැන් එහෙනම් ඉස්සරහට යන්න කලින් කවුරු හරි දක්ෂ කෙනෙක් ඉන්නවද මේ උපාදින්නා ධම්මා කියන ගොඩට සිත් කීයක් වෙනවද කියලා කියන්න පුළුවන්? හරි. අමාරු නම් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද තමයි කියන්නේ. ලෞකික විපාක සර් ලෞකික විපාක සිත් හැර සිත් 57ද? ඒ දෙවෙනි පදේට. ඔව් දෙවෙනි පදේ. හරි. ලෞකික පළවෙනි පදේට ලෞකික සිත් 32. ඔව් ලෞකික විපාක 32 විතරයි එන්නේ. ඇයි තෘෂ්ණා දෘෂ්ටීන් විසින් තෘෂ්ණා දෘෂ්ටීන් එතකොට ලෞකික පැත්තට. තෘෂ්ණා දෘෂ්ටීන් විසින් ගන්නාලා ධර්මයක්. ඔව් කර්ම ක්ලේශයන් විසින් ස්වකීය ඵල භාව. එතකොට ඒ කර්මයෙන් ඵල භාවයෙන් ලැබෙන්නේ මොනවද? විපාක සිත් ටිකයි කර්මජ රූප ටිකයි. මේ ටික අරගන්න ඕනේ එතෙන්ට එහෙමනම්. හරි. good. හොඳයි නික්කේප කාණ්ඩයේ මේකට අර්ථකථනය දෙනවා සාසවා කුසල කුසලානං ධම්මානං විපාකා කාමාවචර ඡේදාංක 1216 මම කියවන්නේ උපාදින්නා ධම්මා කියලා ගන්නකො නික්කේප කාණ්ඩයේ පිටුව 452 උපාදින්නා ධම්මා ඡේදාංක 1216 සාසවා කුසල කුසලානං ධම්මානං විපාකා එලින්ම දුන්නා සාසවා කුසල කුසලානං ධම්මානං විපාකා. එහෙනම් කාමාවචර රූපාවචර අරූපාවචර විතරයි. ස්කන්ධ හැටියට වේදනක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ යංච රූපං කම්මස්ස කතත්තා. නාමද ස්කන්ධ තුනයි යංච රූපං කම්මස්ස කතත්තා. නාමස්කන්ධ හතරයි. හරිද? එහෙනම් අනුපාදින්නා කිව්වත් ඒකේ අර්ථකථනය දීලා තියෙනවා සාසවා කුසල කුසලා ධම්මා කාමාවචර රූපාවචර වේදනක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ ඒච ධම්මා කිරියා නේව කුසලා නා කුසලා නච කම්ම විපාකා යංච රූපං න කම්මස්ස කතත්තා අපරියාපන්නා මග්ගාච මග්ගඵලානිච අසංකතාස් ධාතුයි මේ ධම්මා අනුපාදින්නයි දිග විස්තරයක් දීලා පළවෙනි එකට ආයත් නොවන හැම එකම දෙවෙනි එකට අරගත්තා. හරි. අටකථා කාණ්ඩය බලමු. ඒත් මේ වගේම තමයි ඇත්තේ. තීසු භූමිසු විපාකෝ යංච රූපං කම්මස්ස කතත්තා මේ ධම්මා උපාදින්නා. ඡේදාංක 1550. අටකථා කාණ්ඩයේ පිටුව 542 ඡේදාංක 1550 කතමේ ධම්මා උපාදින්නා තීසු භූමිසු විපාකෝ යංච රූපං කම්මස්ස කතත්තා. තුන් භූමියේ විපාකද යම් කර්මජ වූ රූපයක් වේද ඒ ටික උපාදින්නයි. හරිනේ අනුපාදින්න කිව්වහම එනං ඊටු ටික තීසු භූමිසු කුසලං අකුසලං කිරියාව්‍යාකතං යංච රූපං න කම්මස්ස කතත්තා චත්තාරෝ මග්ගා පරියාපන්නා. දැන් මෙතන තීසු අන්න මට ඕනේ තැනට ආවා. නෑ ඒක මං ඉස්සරහට අරගන්නම්. හරි දැන් මේ විදිහට පළමු පදේ දෙවෙනි පදේ ඉස්සලා අපි අභිධේයාර්ථ බේරගෙන ඉන්නකෝ. දැන් ඔන්න මේ විදිහට මේකේ දීලා දැන් මේක සාරාංශගත කරනවා මෙහිම.
උපාදින්නා ධම්මා. එතකොට ලෞකික විපාක සිත් 32යි. තත් සම්පයුක්ත චෛතසික 35යි. කර්මජ රූප 20යි. ඔන්න උපාදින්නා ධම්මා. එතකොට ඒක ස්කන්ධ 5යි ආයතන 11යි ධාතු 17යි සත්‍ය 1යි. මොකක්ද අඩු උනේ? ආයතන. රූප ශබ්ද ආයතන. සද්ද ආයතනේ අඩු වුණා. හරි. එතකොට අනුපාදින්න ධම්ම හැටියට අර ඔක්කොම ටික ගන්න එපා. අට කතා කාණ්ඩයේ කිව්ව විදිහට කුසල් සිත් 21යි අකුසල් සිත් 12යි ක්‍රියා සිත් 20යි ලෝකෝත්තර විපාක සිත් 4යි. හරි? තත්සම්පයුත්ත චෛතස් දැන් මෙතන ලෞකික විපාක සිත් 32 පළවෙනි පදයට ගියා. එහෙනම් ලෝකෝත්තර විපාක සිත් 4 දෙවෙනි පදයට ආවා. එතකොට මේ ධර්ම තුල මෙතන සිත් 57ක් තියෙනවා අකුසල 12ක් තියෙනවා. එහෙමනම් චෛතසික 52ම එනවා. දැන් කර්මජ රූප ටික පළවෙනි පදයට ගත්තා නම් කර්මජ නොවූ රූප න කම්මස්ස කතත්තා. ඒ රූප 19ක් එනවා. එතකොට ඒ ටික අරගත්ත හැකි මෙතෙන්ට. ඒකේ අර්ථ කතාවේ සාමාන්‍ය ඵල කියලා තියෙනවා නේද? සාමාන්‍ය ඵල. ඉතින් ඒක තමයි ලෝකෝත්තර විපාක සිත් 4 කියලා ගත්තේ. හරියි. හරිනේ. ඇයි කෙනෙක් මහාන වෙන්නේ? ශ්‍රමණියෙක් වෙන්නේ ඇයි? ශ්‍රමණ භාවයේ ඵලය මොකක්ද? ලෝකෝත්තර විපාක සිත් 4 ඇති කරගන්න එක. හරිනේ. හරි එහෙනම් ස්කන්ධ 5යි ආයතන 3යි ධාතු 9යි සත්‍ය 4යි. පැහැදිලි දෙක උපාදින්න කියලා කිව්වේයි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අපි අරමුණු කරලා උපදින කර්මයකින් ලැබෙන ඵල. එහෙනම් ඒවා හැර ඉතුරු ඔක්කොම ටික අනුපාදින්න. ඒ අනුව වෙන්න අභිදේයාට අහුලපු හැටි. ඒ අනුව ස්කන්ධ ආදී ભેදේ හරි. හරිනේ. කාට හරි මෙතන කියන්න පුළුවන්ද බලමු අපි ප්‍රශ්නේ අහලා දෙවෙනි පදේ. දෙවෙනි පදේ කර්මජ නොවූ රූප 19 කියන එක ඔයගොල්ලෝ නම් එතන සටහනක් දාලා තියාගන්නකෝ. ධම්මසංගණී ඡේද 657 අට කතා කාණ්ඩයෙන් ගන්නවා නම් 1551 රූප කාණ්ඩයෙන් ගන්නවා නම් 657 අට කතා කාණ්ඩයෙන් ගන්නවා නම් 1551ද කොහෙද එන්නේ? හරි ඒක ලියා ගන්න. මොකටද ලියාගත්තේ? කර්මජ නොවූ රූප 19 කියන එක කොහොමද ගත්තේ? අන්න තියෙනවා තැන. රූප කාණ්ඩයේ ඡේදාංක 657න් ලේසියෙන් අරගන්න පුළුවන්. ඕක නෙමෙයි මම දේහ දාලා ගත්තේ. ඕක මට වැඩ හරි ඊළඟට මේක මේ 19 තව විදිහකට අරගත්ත හැකි. දැන් මෙතන කර්මජ නොවූ රූපනේ අරගන්නේ. ඒකාන්ත කර්මජ රූප කීයක් තියෙනවද? 9යි. එහෙනම් ඒ මුළු රූප ගානේ ඒකාන්ත කර්මජ රූප 9 අඩු කළා නම් මෙතන 19ක් එන්න ඕන නේද? 28න් 9ක් ගියාම 19. එහෙමත් ඕනනම් හදත හැකි. හරි? මගේ ඊළඟ ප්‍රශ්නය. මෙතන සිත් ඔක්කොම තියෙනවා 57ක්. මනෝ විඥාන ධාතු මෙතන ධාතු 9ක් තියෙනවනේ. ධාතු 9 මනෝ විඥාන ධාතුව තියෙනවා. එතන සිත් කීයක් එනවද? හදන්න ටක් ගාලා හදන්න. දෙවෙනි පදේ ස්කන්ධ ආදී ભેදයේ ධාතු 9ක් එනවා. ඒ ධාතු 9 තුල මනෝ විඥාන ධාතුව තියෙනවා. මනෝ විඥාන ධාතුවට එතන සිත් කීයක් එනවද? 54යි. තව උත්සාහයක් ගන්න තව කෙනෙක්. ඔක්කොම ටික මනෝවිඤ්ඤාණ ධාතු. කනගාටුයි. අක්‍රියාසි. ක්‍රියාසිත වලින් පංචද්වාර අයින් කරාම
එතකොට කීය දෙන්නේ? 56. 56යි. මනෝ විඥාන ධාතුවට එතන සිත් 56ක් එනවා. ඒක පැහැදිලිද? පැහැදිලිද? ඔය කතා නොකරන අය නැවත පැහැදිලි කරන්න. හරි ඔන්න ගුණසේකර මහත්මිය පැහැදිලි කරලා දෙන්න. දැන් ක්‍රියාසිත වල පංචද්වාර වර්ජනය තියෙනවානේ ඒකයි වෙන්නේ මනෝ ධාතුවට. මෙතන ක්‍රියාසිත 20ක් තියෙන. කියන්නේ මුළු ඔක්කොම ක්‍රියාසිත 20යි තියෙන්නේ. ඒ ක්‍රියාසිත 20 තුල තියෙනවා පංචද්වාරා වර්ජනය. ඒ පංචද්වාරා වර්ජනය කියන්නේ මනෝ ධාතු සිතක්නේ. හරිද? එතකොට ඒක එතනින් අයින් වෙන්නට ඕනේ. අනිත්ව බලන්න කුසල් සිත් 21ම මනෝ විඥාන ධාතු. අකුසල් සිත් 12ම මනෝ විඥාන ධාතු. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? ක්‍රියාසිත වලින් අපිට අයින් කරගන්න තියෙන්නේ මනෝ ධාතුවට යන්නේ පංචද්වාරා වර්ජනේ විතරයි. හරි එහෙනම් එයා අයින් කරපුවාම ඉතුරු ඔක්කොම ටික මනෝ විඥාන ධාතු. දැක්කද? එතකොට අනිත් තියෙන චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ලෞකික විපාක සිත්වල මෙතන තියෙන 32 තුල පළවෙනි පදේ. හරිනේ. මෙතන මම දන්නවා ඔතන තේරෙන්නේ නැති අය තව ගොඩක් පිරිසක් ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ගේ අර කටට ඉබ්බා දාලානේ ඉතින් මොකද කරන්නේ නේද? ඒ සබකෝලේ අයින් කරලා කතා කරන්න පුරුදු වෙන්න. එතකොට ඔයගොල්ලන්ට හරි ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. හරි. දැන් ඔන්න මං පොඩ්ඩක් ගැඹුරට යනවා. අපිට අට කතා කාණ්ඩයේ තිබුණේ මෙහෙමනේ. දැන් මේ බලන්නකෝ දැන් මෙතන අපිට අභිදේයාර්ථාව කුසල්සිත 21ම. හරිද? දෙවෙනි පදේට අභිදේයාර්ථාව කුසල්සිත 21. ඒ කියන්නේ චතු භූමික කුසල මෙතන අරන් තියෙනවා. මේ මුළු සිත් 57 තුල චතු භූමික කුසල තියෙනවා. හැබැයි ඒක අට කතා කාණ්ඩයේ විස්තර කළේ කොහොමද? පීසු භූමීසු කුසලං කියලා පටන් අරගෙන චත්තාරෝ මග්ගා පරියාපන්නා කියලා ඊළඟට කිව්වා. වෙනසක් තියෙනවද ඒක? කලින් මම අර ඡේදයක් කියවන්න කිව්වා දෙපාරක්. මතකද? එතන කොහොමද තිබුණේ? ඡේදම් කීයද? 1549ද අපි කියුවේ. යන්න ආපහු ඡේද 1549ට බලන්න මොකක්ද එතන තිබුණේ කියලා. දැන් එතන කුසල්සිත 21ෙද්දී කොහොමද තිබුණේ? චතුර්භූමික කුසලයේ චතුසු භූමීසු කුසලං කියලා තිබුණා. ඇයි මෙතන මෙහෙම කැඩුවේ? හිතන්නකෝ බලන්න ඇයි මෙහෙම කඩලා තියෙන්නේ කියලා. බොහෝ ගැඹුරකට යන්න පුළුවන් තැනක්. හරි ඒක මෙහෙමයි. මේ මෙතනදී මේ උපාදින්න අනුපාදින්නා කියන එක මේ පද දෙක හරි වැදගත්. හරි? මෙතනදී මේකේ අභිදේයාර්ථ බෙදලා තියෙන්නේ ත්‍රිකය අණුව. ත්‍රිකය උපාදක කරගෙන තමයි මේක පෙරලා ගන්නත් ඔයගොල්ලන්ට ඉතින් සාරාංශයක් නැතුව ඇති මං හිතන්නේ නේද? මොකක්ද මේ ත්‍රිකය? උපාදින්න ත්‍රිකය. කොලේ ඉස්සරහා තියෙනවා කොලයක් ඉස්සරහා තියෙනවද මං කියලා තියෙන්නේ කොලයක් අරගෙන ඉන්න කියලා හැමතිස්සෙම පෑනකුයි පෙන්සලක් හරි අරගෙන ලියා ගන්න. ත්‍රිකය පළවෙනි පදේ මොකද්ද? උපාදින්න ත්‍රිකය පළවෙනි පදේ මොකද්ද? ලියන්න. උපාදින්නු පාදානීයා ධම්මා. හරිද? දෙයක් එනවා. උපාදින්නු පාදානීයා ධම්මා කියන පදේ අභිදේයාර්ථ මතකද? මං කියන්නම් ඔයගලන්ට මතක නැත්නම් ලෞකික විපාක සිත් 32යි තත්සම්පයුක්ත චෛතසික 35යි කර්මජ රූප 20යි. ලියා ගන්නකො දැන්. උපාදින්නු පාදානීයා ධම්මා කියන පළවෙනි පදය ලියලා ඉස්සරහින් ලියා ගන්න 32යි 35යි 20යි.
මොනවද 32? ලෞකික විපාක සිත් 32යි. තත්සම්පයුක්ත චෛතසික 35යි. කර්මජ රූප 20යි. හරි යටින් ලියා ගන්න දෙවෙනි පදය. අනුපාදින්නු පාදානීයා ධම්මා. හරිද? එතෙන්ට මොනවද එන්නේ? කුසල් සිත් නෑ අකුසල් සිත් 12යි අකුසල් සිත් 12යි අකුසල් සිත් 12යි ලෞකික කුසල් 17යි ක්‍රියාසිත 20යි. එතකොට කීයද එන්නේ 20යි 30යි 40යි 49යි. තත්සම්පයුක්ත එතකොට එතන චෛතසික 52ම එනවා. ඊළඟට පළවෙනි පදයට කර්මජ රූප කිය නිසා කර්මජ නොවන රූප ඔක්කොම ටික එනවා එතෙන්ට. එහෙමනම් කර්මජ නොවන රූප කිව්වහම චිත්තජ 17යි ඍතුජ 15යි ආහාරජ 14යි. හරිද? දෙවෙනි පදේ අනුපාදින්නු පාදානීයා වලට මොනවද ගත්තේ? අකුසල් සිත් 12යි කුසල් සිත් ලෞකික කුසල් 17යි ක්‍රියාසිත 20යි. එහි යෙදෙන චෛතසික 52යි කර්මජ නොවන රූප 19යි නේද අපි කලින් එකේ ගත්තේ. ඔව් කර්මජ නොවූ රූප 19යි. හරිනේ. ඒ මොකද්ද දෙවෙනි පදේට? දෙවෙනි පදේ මොකද්ද? අනුපාදින්නු පාදානීය. තුන්වෙනි පදේ මොකද්ද? තුන්වෙනි පදේ කියන්න බලන්න. බිඳුවට මතක නැතුව වෙන්න බෑනේ. අනුපාදින්න අනුපාදානියා ධම්ම. හරි මොනවද අභිදේයාර්ථ? ලෝකෝත්තර කුසල්සිත 4යි විපාකසිත 4යි චෛතසික 36යි නිර්වාණය. හරි. ඒ කියන්නේ ලෝකෝත්තර ධර්ම ටික තුන්වෙනි පදේට ආවා. දැන් ඒක ලියා ගන්නකො. අනුපාදින්නු පාදානීයාද අනුපාදින්නු අනුපාදානීයා ධම්මා තුන්වෙනි පදය. ඒකට එන්නේ ලෝකෝත්තර සිත් 8යි තත්සම්පයුක්ත චෛතසික 36යි නිර්වාණයයි. හරිද? හරි. දැන් ඕක ඉස්සරහා තියාගෙන මේක ඇනලයිස් කරන්න. මෙතන තීසු භූමිසු කුසලං කියලා ඉස්සරලා කියලා ඊට පස්සේ තමයි චත්තාරෝ මග්ගා කියලා ගත්තේ. හරිද? පළවෙනි පදයට ආපු අභිදේයාර්ථ මොනවද? මේ දුකේ. පළවෙනි පදයට ආවේ තීසු භූමිසු විපාකෝ කියන්නේ ලෞකික විපාක 32යි. එහි යෙදෙන චෛතසික එතකොට 35යි. යංච රූපං කම්මස්ස කතත්තා කිව්වම 20යි. ඒක ත්‍රිකේ මොන පදේද? පළවෙනි පදේ. ත්‍රිකයේ පළවෙනි පදයට ආපු අභිදේයාර්ථ තමයි මෙතෙන්ට ගැලපෙන්නේ. හරි. ත්‍රිකයේ දෙවෙනි පදයට ආපු අභිදේයාර්ථ නොවේද මේ දෙවෙනි තුන්වෙනි පද දෙකට ආපු අභිදේයාර්ථ නොවේද මේ දෙකට කඩලා තියෙන්නේ? දෙවෙනි පදේ හැටියට. ඔව්. හරිනේ පැහැදිලිද ඒක? ත්‍රිකයේ උපාදින්න ත්‍රිකයේ දෙවෙනි තුන්වෙනි පදයට දීපු අභිදේයාර්ථ පිළිවෙලට තමයි මේ මෙතන දුකයේදී තීසු භූමිසු කුසලං කියලා කිව්වා. තීසු භූමිසු කුසලං අකුසලං තීසු භූමිසු ක්‍රියාව්‍ය කතං කියන්නේ අර ත්‍රිකයේ දෙවෙනි පදයට ආපු ටික නේද? ඊළඟට චත්තාරෝ මග්ගා පරියාපන්න චත්තාරි සාමාන්‍ය ඵලානි නිබ්බානංච කියලා කිව්වේ ත්‍රිකයේ තුන්වෙනි පදයට ගත්ත ටික නේද? පැහැදිලිද? මේ මෙතන මේක අභිදේය මේ ඉදිරිපත් කිරීම කරලා තියෙන්නේ ත්‍රිකයේ පදවලට ගත්තු ක්‍රමයේ අනුව. ඇයි එහෙම ගත්තේ? මෙතර අමාරුවේ දාන්න නැතුව කෙලින්ම කිව්වනම් ඉවරනේ චතුසු භූමියසු කුසලං කියලා. ඇයි මෙහෙම ගත්තේ? මට තේරෙන විදිහට මම කියලා දෙන්නම්. හරි සාකච්ඡා කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. මේ බලන්නකෝ. කර්මයේ ලෙස ගැනෙන ධර්මතා 22ක් තියෙනවා. ඒ පළවෙනි එක තමයි චේතනාව. චේතනහම් භික්ඛවේ කම්මං වදාමි කියලා කතා කළේ වෙන්න මේ කාරණාව. චේතනාව. චේතනාව තමයි කර්මය කියලා ගත්තේ. හැබැයි චේතනාවෙන් පරිබාහිරව තවත් කර්මය කියලා සලකන ධර්මතා 21ක් තියෙනවා.
මේක විස්තර වෙන වටුවාවේ කිං පනේතං කම්මං නාමාති. කම්මේ කියලා කියන්නේ මොකද්ද? චේතනා. චේතනාවයි චේතනාචේව ඒකච්චේව චේතනා සම්පයුක්තකා ධම්මා. අන්න එතකොට චේතනා සම්පයුක්තකා ධම්මා කියලා ගන්න තව ධර්මතා 21ක් තියෙනවා. ඔක්කොම 22යි. මොනවද මේ 21? අකුසල පැත්තෙන් අවිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි කියන චෛතසික තුන. ඒ කියන්නේ ලෝභ චෛතසිකයයි, දෝෂ චෛතසිකයයි, ditthi චෛතසිකයයි. ඒවා ප්‍රබලව ක්‍රියාත්මක වෙලා ඒගොල්ල කර්ම ඇති කරනවා කියලා. එතනදී චේතනා සංප්‍රයුක්ත ධර්මයේ තමයි ඉස්සරහට එන්නේ. ඒ වගේම කුසල පැත්තේ තියෙනවා අනිවිජ්ජා අව්‍යාපාද සම්මාදිට්ඨි. හරිද? එතන තුනයි. ඒවත් ප්‍රබලව ක්‍රියාත්මක වෙන ධර්ම. ඊට අමතරව තියෙනවා බොජ්ජංග 7යි මාර්ගාංග 8යි. හරිද? දැන් ප්‍රශ්නේ එනවා අතන තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අරගත්ත කර්මයෙන් රැස්කල ඵලභාවයෙන් ලැබිච්ච ඒවා උපාදින්න කියලා ගත්තකොට තෘෂ්ණා දෘෂ්ටි වලින් වෙන්න මේ වගේ රැස් කරන ඒවානේ. හරිද? දැන් එතකොට එනවා ඇයි මේ මෙතන දෙකට කැඩුවේ කියලා. අභිඥා අනිවිජ්ජා අව්‍යාපාද සම්මාදිට්ඨි එකකටත් බොජ්ජංග මාර්ගාංග වෙනමත් මම පෙන්වන්නේ ඇයි? ඒකටත් හේතුවක් තියෙනවා. මේ බලන්නකෝ. සූත්‍ර ගණනාවක බුදුරජාණන් වහන්සේ කර්ම චතුස්කයක් පෙන්වුවා. ඒ අර අපි ඉගෙන ගත්ත කර්ම චතුස්කය නෙමෙයි එයින් එහාට ගිය එකක්. මම මේක එදත් කතා කළා. අපි මේ තරම් ගැඹුරකට ආවේ නැහැ. චත්තාරිමානි පුන්න කම්මානි චත්තාරිමානි පුන්න කම්මානි මයා සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදිතානි කතමානි චත්තාරි මොනවද කම්මං කන්න කම්හං කන්නං කන්න විපාකං. ඒ කියන්නේ කලු කර්මයක් ඇත කලු විපාක දෙන. කම්මං සුක්ඛං සුක්ඛ විපාකං. සුදු කර්මයක් ඇත සුදු විපාක දෙන. කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං. කලු සුදු කර්මයක් ඇත කලු සුදු කර්ම ඒ කියන්නේ මිශ්‍ර කර්ම තියෙනවා. එතකොට මිශ්‍ර විපාක ලබනවා. හතරවෙනි එක. කම්මං අකන්හං අසුක්ඛං සුදුත් නැහැ කළුත් නැහැ. අකන්න අසුක්ඛ විපාකං සුදු විපාක හෝ කළු විපාක දෙන්නේ නැහැ. කම්මක්ඛයාය සංවත්තති කර්මය ශය පිනිස පවතිනවා. මොනවද මේ කිව්වේ? කළු කර්මය කළු කර්ම විපාක කළු විපාක දෙන කළු කර්මය මොකද්ද? දස අකුසල කර්මපත. කොහෙද විපාක දෙන්නේ? අපායේ උපත. කම්මං සුක්ඛං සුක්ඛ විපාකං සුදු කර්මය මොකද්ද? සුදු විපාක දෙන දස කුසල කර්මපත. ස්වර්ගයේ උපත. හරිද? ඊළඟට මිශ්‍ර කර්ම ගැන කතා කරනවා. මේ දෙකම එක්ක අහු වෙලා එන ඒවා. එතකොට කුසල අකුසල දෙකම තියෙනවා. එහෙනම් කාම ලෝකේ අපිට මේ දෙකම හම්බ වෙනවා. හරි. හතරවෙනි එක සුදුත් නැති කළුත් නැති කර්මයක් තියෙනවා. සුදු විපාකත් නැහැ කළු විපාකත් නැහැ. එය කර්මක්ෂය පිණිස පවතිනවා. මොකක්ද කර්මක්ෂය කරන චතුමාර්ගික චේතනාව කියලා අරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මාර්ගාංගට. එහෙම නැත්නම් බොජ්ජංග. බොජ්ජංග සහ මාර්ගාංග වෙන්න මේ හතරවෙනි අර්ථය යටතේ ඉන්නේ. මේක අපිට හම්බ වෙනවා කුක්කුරවතී සූත්‍රයේ. එතකොට චතුක්ක නිපාතේන තව සූත්‍ර 7ක. එතකොට ඒ වගේ බොහෝ තැන්වල මේක එනවා. මොකද මේක ඒ තරම් වැදගත්. අපිට දැන් දුකය කතා කරද්දී මේක මේ පදනම තමයි ඉතින් අරන් තිබුණේ. හරි මේ කර්ම චතුස්කයේ පැත්තෙන් කතා කරනකොට කොහොමද ඒක මේ පැත්තට ගැලපුවේ කියලා තේරුම් කරමු. මේක අපිට ඊට පස්සේ තව පැත්තකින් කතා කරත හැකි. අපි සංකාර කියන වචනේ ඇනලයිස් කරන තැන්වලදී මේ බලන්නකෝ. සංකත සංකාර කියලා අපි ගත්තේ ප්‍රත්‍යයන් යෙදීම නිසා සෑදෙන ධර්මය අනුව හැම එකක්ම මේ හේතු ප්‍රත්‍යයෙන් හැදෙන හැම එකක්ම සංකතයි. ඒ සංකත කියන එක තව උපකොටස් තුනකට බෙදෙනවා. අபிසංකත වෙන්න පුළුවන්, අபிසංස්කරණ වෙන්න පුළුවන්, ප්‍රයෝගාபிසංකාර වෙන්න පුළුවන්. මෙතනදී අபிසංකත සංකාර කියලා කිව්වොත් සිදු කළ කර්මයේ ඵලභාවයෙන් ලැබෙන අන්න ලෞකික විපාක 32යි, තත්සම්පයුත චෛතසික 35යි, කර්මජ රූප 20යි. අන්න උපාදින්න පළවෙනි පදේ. අපි මෙතනදී කතා කළේ අபிසංකත සංකාර කියලා. මේ පද හරිම වැදගත්. ඊළඟට අபிසංස්කරණ සංකාර කියලා අරගත්තා කුසල අකුසල චේතනා.
අකුසල ටිකයි ලෞකික කුසල 17යි. අන්න අර දෙකට කඩලා පෙන්වුවේ වෙන්න මේවා. විපාක උපදවන ධර්ම ටික මෙතනදී අපි සංස්කරණය කියලා අරගත්තා. නෝපාදා මොනවාද අනුපාදින ධර්මයේ කියන මෙතන ක්‍රියාසිත කවු කරලා පෙන්වුවා. ඊළඟට හතරවෙනි එක ප්‍රයෝගාභි සංකාර. වීර්ය වඩා නිවන පිණිස සිදු කරන සංකාර. අන්න සප්ත බොජ්ජංගයි මාර්ගාංගයි. හරිනේ. දැන් දැක්කනේ ඒක ඇයි මේ ඡේදය මේ විදිහට කඩලා පෙන්නුවේ? එතන විශේෂ හේතු තියෙනවා. ඒ අනුව තමයි ඒක මේ විදිහට පෙන්වන්නේ. හරි? ඔව්. නර අන්තිම එක ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් වලින් විදර්ශනා වඩනකොට එකක් වෙන්න පුළුවන්ද? මෙතනද? ඔව්. නෑනේ ඥාන සම්ප්‍රයුක්තක මෙතන දෙවෙනි අபிසංස්කරණ සංකාර වලට නේ ආවේ. දැන් ඒ නිසා තමයි මෙතෙන්ට කෙලිම මේ බොජ්ජංගයි මාර්ගාංගයි වෙනම අරගත්තේ කර්මයේ ලෙස ගැන නේ වගේ එක වෙනම පෙන්වන්නේ ඒකයි. හරිද? ඒ නිසා තමයි මෙතනදී මේක මේ විදිහට පෙන්වන්නේ. පැහැදිලිද ඒක? ඒ අනුව මේ ධම්මසංගණී යමක් අපි මෙහෙම කරනවා නම් ඒක ඒ විදිහට ලස්සනට දීලා තියෙනවා. ඒ හැම තැනකටම අවධානය යොමු කළොත් ලොකු ගැඹුරකට යන්න පුළුවන්. මමත් ඉගෙන ගන්න කාලේ ඕවා ඉගෙන ගත්තේ නැහැ. මේ කාලේ මෙච්චර ඇනලයිස් කරලා උගන්වන සිරිතක් තිබුණෙත් නැහැ. අපිට ඒ තරම් දැනුමක් තිබුණෙත් නැහැ. නමුත් ඊට පසු කාලේ වෙනවා කියවනකොට තමයි ඒක හම්බ වෙන්නේ. ඒ වගේ ලොකු වැදගත්කමක් තියෙනවා. හරි එහෙමනම් දැන් අපිට මේකේ මහාන්තර දුකේ ඉවරයි. අපිට තව පැය භාගයක් තියෙනව නේද? සමාවෙන්න මංගාව තියෙන අභිධර්ම විපස්සනා භාවනා පොතේ 132 පිටුවයි 133 පිටුවයි මම හිතන්නේ printing mistake එකක් තියෙනවා. ඒකේ දාලා තියෙන්නේ උපාදින්නා ධම්මා නෝ උපාදින්නා ධම්මාති කියලා. අනුපාදින්නා ධම්මා නෙමෙයි. මට ඒ පිටු දෙක ගාව තියෙන පොතේ පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්ද? නෑ ඒක මයික් ළඟ තියෙන්නේ නෝ උපාදින්නා තමයි. ඒක අනුපාදින්නා කිව්වට කමක් නෑ. එතකොට මේ අභිදේයාර්ථ වල ඒ 72 ඡේදය නේද ඔබතුමිය කියන්නේ? ඔව්. ඒ 72 ඡේදයේදී ජරතා අනිච්චතා දෙක අරගන්න. එතන ලියාගන්න යටින් ධම්මසංගණී ඡේද 657ට අනුව කියලා. ඒ අර ආහාරජ රූප 1 2 3 4 පස්වෙනි පේළියේ ඡේදාංක කියන්නේ පිටුව 133 ඡේදාංක 72 පස්වෙනි රූල. එතන තියෙනවානේ ආහාරජ රූප තුදුසද කියන තැන කාකපාදයක් දාලා ලියාගන්න ජරතා අනිච්චතාද කියලා ලියාගන්න. ලියාගෙන ඊට යටින් ලියාගන්න ධම්මසංගණී ඡේද 657ට අනුව කියලා. එතන මෙතනදී ධාතු වශයෙන් 8ක්ද සොය ලැබෙන්නේ? අපි කීයද කිව්වේ 9යිද? මොකද්ද මේ දුකය? උපාදින්න දුකය. ධාතු 9ක් එනව නේද එතන? 7යි 8යි. ඔව්. මෙතන තියෙන්නේ ධාතු වශයෙන් 8කි කියලා. ආපහු ගණන් හතර බලන්න මෙතන 9 කොහමද ආවේ කියලා. 9 ආවේ සප්ත විඥාන ධාතු තියෙනවා. ධම්ම ධාතු තියෙනවා 7යි 8යි. හදන්න බෑන කවුරු හරි ධාතු කීයක් එනවද කියලා රූප ධාතු ශබ්ද ධාතු ගන්ධ ධාතු රස ධාතු පොට්ටබ්බ ධාතු 5යි හරි ඒ ටික එනවද එතන හරිද ඔව් හරි ඊට පස්සේ ධම්ම ධාතු තියෙනවා හරි තව
මනෝ ධාතු තියෙනවා. මනෝ විඥාන ධාතු. මනෝ ධාතු මනෝ විඥාන ධාතු දෙක තියෙනවා. හරි එච්චරද තියෙන්නේ. කවුරු හරි කෙනෙක් ඉන්නේ නැද්ද? කර්මජ රූප සතෙන් ටික අතර චක්කුසෝත ගාන ජීවහා කායකින් යන සල්සිත අකුසල් සිත් විඥාන ධාතුවට යනවා. ක්‍රියාසිත විඥාන ධාතුවට. කොට චෛතසික ධම්ම ධාතු. නෝරුත් එයි මම මෙතන 9ක් ගත්තේ. නේද? 8යි. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු 3යි. 8යි තියෙන්නේ නේ. ඒක එතන හදා ගන්න වෙනවා මට. 8ක්. ඔව් එතන 8යි තියෙන්නේ. ඒ අනුව මගේ මෙතන 9 කියන එක වැරදි. ඔමින්න බලන්න හදා ගන්න පුළුවන්ද බලමු. 8යි. දැන් හරි දැන් ධාතු මෙතන ධාතු 8යි එන්න ඕනේ. හරි මේ විදිහට ඒක ගලප ගන්න. සර් මෙතන ස්කන්ධක් තියෙන්නේ 7යි කියලා දාලා. ස්කන්ධ කීයද? ආයතන කියන්නේ 7ක් කියලා දාලා. මොනවාද ආයතන 7ක් තියෙන්නේ? මම කොහෙන්ද මේක ගත්තේ? කොපි පේස්ට් එකක් වරද්දලාද? ස්කන්ධ 5යි ආයතන වශයෙන් 7යි. ඉතින් ආයතන 7ක් තියෙනවනේ ඉන්නම්. මොනවද තියෙන්නේ? රූප ආයතන, සද්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන, මන ආයතනයයි. මන ආයතන ධම්මයි. මන ආයතන, ධම්ම ආයතන. ආයතන 7යි. 7යි. මෙතන මම කොපි පේස්ට් කරලා වැරදි. අනිත්වත් බලන්න හරිද කියලා. ස්කන්ධ 5 හරි නේද? ස්කන්ධ 5 හරි. ඒකට ආයතන 7ක් වෙන්න ඕන නේ. වෙන ධාතු 8ද? ඔව් ධාතු 8 දැන් හැදුවා. සත්‍ය 4ද? සත්‍ය 4ද? සත්‍ය 4. දුක්ඛ තියෙනවා, සමුදය තියෙනවා, නිරෝධ තියෙනවා, මාර්ග තියෙනවා. හරි. එතකොට මෙතන ආයතන වශයෙන් 7ක් කියලා වෙන්න ඕන නේද? මොකද දැන් අර ඔයගොල්ලෝ හදන්නේ නැහැ වගේ මමත් ඒවා කොපි පේස්ට් කරනවා ටට්ටක් ගාලා මේ හරි. එතකොට ආයත ස්කන්ධ 5යි, ආයතන 7යි, ධාතු 8යි, සත්‍ය 4යි. හරිනේ. මේවා ඔයගොල්ලෝ ගෙදරදී හදන්න. හදලා වැරද්දක් තිබුණොත් කරුණාකරලා මටත් කියන්න. මොකද දැන් ඒ අර බොහොම සියුම් තැන් තියෙනවා සමහර වෙලාවට. ඒවා ගැඹුරට බහැලා හදන්න පුරුදු වෙන්නත් ඕනේ. අනුපාදින්නා ධම්මා කියන එකේ රූප වලට එන්නේ මොනවද? රූප වලට රූප වලට එන්නේ කර්මජ ලෝක රූප 10 ගන්නවද? ඔව්නේ.
මෙතන කර්මජ රූප 20 එතන අයි පැත්තට කියන්නේ මෙතන කියන්නේ නකම්මස්ස ඒක කතත්තා ඒක කියන්නේ. භාවනා පොතේ තියෙනවනේ චිත්තද රූප සතදස චිත්ත හරි රූප. හරි. ඒ විදිහට අරගෙන යනවා. නමුත් අට කතාවේ කියලා බලන්නකෝ මෙතන අට කතාවේ තියෙන්නේ මේ අට කතාව 1551 තියෙන නකම්මස්ස කතත්තා කියලා මිසක් චිත්තද මෙච්චරයි උතුද මෙච්චරයි ආහාරද මෙච්චරයි කියලා නෙමෙයි. නකම්මස්ස කතත්තා කියලා. ස්වාමින් වහන්සේ ඒක වැඩි හොඳට අර විදිහට යනකොට තවත් විස්තර කරලා දීලා තියෙනවා. නමුත් ඒක පහසුවෙන් අරගන්න පුළුවන් නකම්මස්ස කතත්තා කියලා මෙතෙන්ට අරගත්ත හැකි. මොකද ඒක අපිට මේකක් එක්ක ගලපන්න පුළුවන් නේ. මොකද්ද මේ ඡේදයක් එක්ක ගලප ගන්න පුළුවන් එතකොට නේ. රූප කාණ්ඩයේ තියෙන ඡේදයක් එක්ක ගලපන්න පුළුවන් වෙනවනේ. හරිනේ එතකොට. හරි. එහෙනම් ඔන්න දැන් මොනවද මහන්තර දුකේ අවසానයි. අපි එහෙමනම් ඊළඟට පටන් ගනිමුද මේ මොකක්ද ඊළඟට තියෙන්නේ? මහන්තර දුකය. උපාදාන දුකේ. ඔව්. උපාදාන දුකේ. ඔව්. අපි ඒක චුට්ටක් කරමුද? කමක් නැද්ද? නැත්තම් ලබන සතියේ තියන්නත් පුළුවන්. ඕනේ කමට කමන්න වෙලාව තියෙනවා අපිට. හරි උත්තර දෙන්නේ නැහැ කියන්නේ පොඩ්ඩක් මහන්සි වගේ. අපි එහෙමනම් ඒක ලබන සතියේ කරමු. අපි දුවන්න හදිස්සිත් නැහැ. ඉතින් ඒක නිසා හිමින් කරන්න පුළුවන්. හරි එහෙමනම් අද දවසේ පාඩම චුට්ටක් කලින් වුණත් මම නවත්තන්නම් එහෙමනම්. වෙන මොන හරි ප්‍රශ්න නැහැ නේ? අර සංප්‍රයුක්ත ධර්මය අරිදා එක්ස්ප්ලেইন කරානේ. ඔව්. මේ ඒක පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් සර්. ඒක පොඩ්ඩක් අර මේ අනුලෝම ප්‍රතිලෝම ක්‍රමය. මොකද්ද? අර අනුලෝම ප්‍රතිලෝම විදිහට සංප්‍රයුක්ත කියලා දුන්නා නේද සර්? සතර සංප්‍රයෝග ලක්ෂණ. ඔව්. සතර සංප්‍රයෝග ලක්ෂණ කොහෙද තිබුණේ? මෙතන. හරිනේ. දැන් හරි මෙතනදී දැන් කවුරු හරි කිව්වොත් ඒකුප්පාද ඒකාලම්බන විතරක් ඇති කියලා චිත්තචෛතසික සංප්‍රයෝග බව කියන්නේ ඒක කොහොමද එහෙම නෙමෙයි කියන්නේ. දැන් මෙහෙමනේ. දැන් ඒකුප්පාද කියලා කිව්වහම එකට උපදින ධර්ම තියෙනවා. මම අර අනිත් එකෙන්ම යන්න එක ලේසි වෙයිනේ. මේකනේ. දැන් ඒකුප්පාද කියලා මේ ලක්ෂණේ විතරක් කිව්වහම ඇද්ද කියලා කිව්වොත් අපිට අහන්න වෙනවා සමා වෙන්න මෙතන කර්මජ සහ චිත්තජ රූපය ඒකුප්පාද තමයි. සිතක් ඇති වෙනකොට ඒ නාම ධර්ම සමග කර්මජ හා චිත්තජ රූපයත් ඇති වෙනවම තමයි. උත්පාදක්ෂණයේදී ඒ දෙකක් වෙනවනේ. ඒ නිසා ඒකුප්පාද විතරක් වුණ මදි. එතකොට එහෙනම් මේ කර්මජ සහ චිත්තජ රූප අයින් කරන්න අපි කරපු දේ ඒක නිරෝධ කියලා අරගත්තා. හරිද? එතකොට ඒක නිරෝධ වෙනවා නම් කර්මජ චිත්තජ රූපය ක්ෂණ 17ක් ඉස්සරහට දුවනවානේ. ඒ නිසාවෙන් එහෙම ගත්ත ගමන් ඒක නැති වෙයි කියන අදහසෙන් අපි කර්මජ හා චිත්තජ රූපවල සංප්‍රයුක්ත බව අයින් කරගන්න ඕන නිසා ඒක නිරෝධ කියලා ගත්තා. හැබැයි එතකොට තව අතුරු ප්‍රශ්නයක් එනවා. මොකද ඒකුප්පාද වෙලා ඒක නිරෝධ වෙන රූප ධර්ම දෙකක් තියෙනවා විඤ්ඤාති රූපය. හරිනේ විඤ්ඤාති රූප දෙකද සිත සමගම පෙරලෙනවා. හරි? ඒ නිසාවෙන් ඒකුප්පාද සහ ඒක නිරෝධ විතරක් මදි. ඒ නිසාවෙන් අපිට ඒකාලම්බන කියන පදේ අරගෙන ඒක වැළැක්වුවා. මොකද රූප ධර්ම කිසි වෙලාවක ආරම්මන අරගන්නේ නැහැ. ඒවා අනාරම්මනයි. ඒ නිසා ඒකාලම්බන කියලා කිව්වහම අරමුණු අරගන්නේ නාම ධර්ම පමණයි. ඒ කියන්නේ චිත්තචෛතසිකය විතරයි. අන්න එතකොට එහෙනම් වැඩේ හරි කියන පදනමෙන් අපි විඤ්ඤාත රූප ටික අයින් කරගන්න ඕන නිසා අරගත්තා. එතකොට තව කෙනෙක් තව ප්‍රශ්නයක් අහන්න පුළුවන්කම තිබුණා. එතකොට දැන් අවිනිබ්බෝග රූපවලත් ඒකුප්පාද ඒක නිරෝධ තියෙනව නේද කියලා. සුද්ධාෂ්ටකයක් ඇති වෙද්දි ඒ එතන තියෙන අංග 8 ඒගොල්ලත් ඒකුප්පාදයි ඒක නිරෝධයි. චිත්තක්ෂණ 17ක් දුවන එක වෙනම කතන්දරයක්. නමුත් ඒකුප්පාද ඒක නිරෝධ කියන අර්ථකථනයට සමාන හරියනවානේ. නමුත් ඒකාලම්බන කියලා ගත්තාම
ඒකත් අයින් වෙනවා. හරි? එතකොට මේ කියන ලක්ෂණ තුනෙන්ම හරියට තියෙනවා නම් ඒක උත්පාද වෙලා ඒක නිරෝධ වෙලා ඒකාලම්බන හැටියට තියෙනවා නම් එතකොට අපිට අරගත්ත හැකි ඒක වත්තුකයි කියන එකත් එතෙන්ට තියෙනවා කියලා. හරිද? ඒ අනුව ආ ඒකුප්පාද ඒකාලම්බනයි කිව්වම එතන චිත්තචෛතසික විතරයි නේද? ඒකුප්පාද ඒකාලම්බන. දැන් මේක ප්‍රතිලෝමයේ එනකොට ඔයාලට පෙනී එක එහෙම නැහැ කියලා. ඒකාලම්බන කිව්වම ඔක්කොම රූප ටික යනවා. ඒකුප්පාද වෙලා ඒකාලම්බන වුණොත්. එහෙම නැති අවස්ථාවක් හිතන්න බලන්න ඒකුප්පාද වෙලා ඒකාලම්බන වෙන රූප ටික අයින් වෙනවා. එතකොට ඒකුප්පාද වෙච්ච ගමන් ඔව් නාම ධර්ම ගැන විතරක් කිව්වොත් ඒ තර්කය හරි. මේ නමුත් මේක ගොඩනගලා තියෙන විදිහ ඊට වඩා ගැඹුරකට යනවා. මොකද වෙනත් කරුණුත් පැහැදිලිව ඍජුවම අයින් කරමින් යන ක්‍රමවේදයක් මෙතන තියෙන්නේ. ඒකස අපේ දැනුමෙන් තේරෙන්නේ නැතුව ඇති මම හිතන්නේ. සමහර විට වෙන්න පුළුවන්. දැන් මමත් මේක ඇනලයිස් කරද්දි තමයි තේරුනේ හත් තියෙන්නේ මේක මේ තරම් දුරකට යනව නේද කියලා. ඒකේ දැන් මේක අනුලෝම ණය හැටියට අරගෙන පටිලෝම ණයේදී මේක අනිත් පැත්තට එනකොට එතනත් හරි ගැඹුරක් ආවනේ. දැන් ඒක වත්තුක කියලා කිව්ව ගමන් අපිට දැන් මේවා කල්පනා වෙන්නේ නැති ඒවානේ. දැන් මෙතනදී මේ ඔක්කොම ටික ඒක වත්තුක තමයි. එහෙනම් මේ පැත්ත අරගන්න බෑ. හරි ඒවා අයින් වෙන්න ඕනේ. හරි? එතකොට තමයි ඒකාලම්බන කියන එක. එහෙම වෙනකොට ඔන්න මේ මොකද වුනේ? ඒක අයින් කරගන්න මරණාසන්න චිත්ත වීතිය මෙහෙම කියලා ගත්තාම පටිසන්ධි භවංග දෙක එතන ප්‍රශ්න වුණා. එතකොට මේ දෙක එකට සංප්‍රයෝග වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒක නිරෝධ කියන එක අරගත්තා. හරි? එතකොට මේ විදිහට මෙතන ප්‍රතිසන්ධි භවංග සිත එක වස්තුවේ නෙමෙයි වස්තු දෙකක නේද? කොහොමද වස්තු දෙකක වෙන්නේ? ඇයි හැම චිත්තක්ෂණයකම මේ කර්මජ රූප උපදිනවනේ. හරි. එතකොට හෘදේ වස්තුව දෙකක් පටිසන්ධිසිතේට හෘදේ වස්තුවක් කො ඒ ඉපදිනකොටම තිබිච්ච එක නේද? උපදිනකොටම එතන තිබිච්ච එකක් නෙමෙයි. එතන පහළ වෙනවා. නාම ධර්මයේ පහළ වෙනකොටම කාය දසක, වස්තු දසක, භාව දසකනේ. එතකොට වස්තු දසක කියලා කිව්වේ හෘදේ රූපය. එතකොට ඒක වෙන්නේ මේ නාම ධර්මයත් එක්කම පහළ වෙන දේ. එතකොට ඔන්න මේ ප්‍රතිසන්දි ඇති වෙනකොටම චිත්තචෛතසික ධර්ම ටිකයි හදේ රූපයයි කාය දසකයයි භාව දසකයත් එක්ක ආවා. එහෙනම් එතන එතකොට එවලේ ඇති වෙච්ච සිතේ එම හෘදේ වස්තුව හදේ රූපය නිස්සය කරගෙන තමයි පටිසන්ධිසිත ඇති උනේ. හරිද? මෙතන භවංග සිත ඇති වෙන්නේ මොකක් අරගෙන? ඊළඟ දැන් චිත්තක්ෂණේ ගිහිල්ලානේ. ඒතර මේ චිත්තක්ෂණේ ගිහිල්ලා ඒතර මේ සිත ඇති වෙන්නේ මොන හදේ රූපේ නිස්සය කරගෙනද? ඊට පස්සේ ඇති වෙච්ච එකක් වෙන්නේ නැති කියලා හිතුවේ මම. ඊට පස්සේ මොනවද ඇති වෙන්නේ? හැම චිත්තක්ෂණෙම කර්මජ රූප ඇති වෙනවනේ. හැම අනුචිත්තක්ෂණයෙම ඇති වෙනවා කියන පදනේ මේ අරගත්තා. ඔව්. ඔව් එහෙම තමයි කර්මජ රූප ඇති වෙන්නේ. ඒ අනුව පටිසන්ධික්ෂණේ මෙතන හෘදේ වස්තු රූප තුනක් තියෙනවා. ඒ හෘදේ වස්තු රූප තුන තිබුණොත් එතනදී උත්පාද තිති භංග අවස්ථාවේදී ඇතිවන හෘදේ වස්තුව මේ භවංග සිතට නිශ්‍රය දුන්නා කියලා. ඔව්. ඔව් එහෙම ඉතින් තර්කයක් ගේන්න පුළුවන්. හැබැයි මතක තියාගන්නට ඕනේ මේ රූප ධර්මයේ කර්මජ රූපයන්ගේ පහළ මේ මොනවද ඒකට කියන්නේ සමුට්ටාණය. සමුට්ටාණය කියන්නේ විවිධ මත තියෙනවා. හරි? අටුවාව එක මතයක් දෙද්දි ටීකාව වෙන මතයක් දෙනවා. ඒ වගේ එතන එවැනි ගැඹුරකුත් එතන තියෙනවා. මේක මට මතකයි එකපාරක් මක්විහාරි හාමුදුරුවෝ එහෙම නම් විස්තර කළා. හරි? එවැනි පැටලිලිකාරී එහෙම නැත්නම් එවැනි වෙනස් මත තියෙන තැන් තියෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් මේ අටුවාව පරිහරණය කරන් එද්දී අපි ඉගෙන ගන්නේ යම්කිසි සිතක් ඇති වෙන්නේ ඊට කලින් සිතේ ඇති වෙච්ච හදේ වස්තු රූපේ මත කියන පදනමේ ඉඳගෙන. ඒ පදනමේ තමයි මේ ඇනලිසිස් එක දුන්නේ.
එතකොට අපි සාමාන්‍යයෙන් සලකන්නේ මේ ප්‍රතිසන්දිසිතේ පළවෙනි භවංග සිත එකම වස්තුවේ හැදෙනවා කියලාද? ඔව්. ඔව්. හරි හරි. හරි. හරි එහෙමනම් අපි අද දවසේ පාඩම එතකින් સમાપ્ત කරමු. මෙතෙක් වේලා අපි අභිධර්ම පාඩමක යෙදිලා මේ රැස් කරගත්තු සියලුම කුසලය මේ ශාසනය ආරක්ෂා කරන්නා වූ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන්ටත් මේ ධර්මය රැකලා අපිටත් ඉගෙන ගන්න තරමට ගෙනත් දීපු මහා සංඝරත්නයටත් ප ဋ ාණ ධම්ම සභාව වෙනුවෙන් එහි සියලුම ස්වාමින් වහන්සේලාට අපිට අනුශාසනා කරන ගුරුවරුකම් දෙන සියලුම ස්වාමින් වහන්සේලාට මේ තාක්ෂණය අපිට ලබා දීලා මේ Zoom තාක්ෂණය අප වෙත ලබා දීලා බරපැන ධර්මී විවිධ අප පුහුණු කරමින් අපිට උපකාර කළ ඒ සුපින්වත් හැම දිනාටමත් පොදුවේ ඔබ අප හැම වෙනුවෙන් මියගේ ඥාතීන්ට ගුරුවර දෙමාපියන්ට ඔබ අප හැම දිනාටමත් මේ සියලු කුසලය අමා මහ නිර්වාණය පිණිසම උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. තෙරුවන් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.